එතකොට අපි අද අලුතෙන්ම පටන් ගන්න පාඩම තමයි වැරදි නිවැරදි කිරීම. ඔයාලගේ කවුරු හරි තව යාළුවෝ ඉන්නවා නම් ජොයින් වෙලා නැති යාළුවෝ ඉන්නවා නම් කියන්න එයාලට මට ජොයින් වෙන්න කියලා. හරි. අහන්න එයාලට ලින්ක් එක ගිහිල්ලා නැත්නම් ඔයාලට ඇවිල්ලා තියෙන ලින්ක් එක එයාලට යවන්න. මේ මැසේජ් එක කොපි කරලා යවන්න. හරි. බලන්න. අපි අද පටන් ගන්න පාඩම තමයි වැරදි නිවැරදි කිරීම. මොකද්ද මේ වැරදි නිවැරදි කිරීම කියලා කියන්නේ? අපි වැරදි නිවැරදි කිරීම කියලා කියන්නේ වැරද්දක් සිදු වෙලා තියෙනවා නම් කොතනක හරි ඒ වැරද්ද අපි නිවැරදි කරගන්න ඕන. අපිට කොතනක හරි මොකකින් හරි වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ වැරද්ද අපි හරියට නිවැරදි කර ගැනීමට අපි කියනවා වැරදි නිවැරදි කිරීම කියලා. හරිද? ඒ කියන්නේ අපේ මිනිස්සුගේ ජීවිත ක්‍රියාවලිය තුළ වැරදි වෙන්න පුළුවන්. ජීවිතය කියන ක්‍රියාවලිය තුළ වැරදි වෙන්න පුළුවන්. හරිද? ඒ ජීවිතයේදී සිදුවන වැරදි අපි යම් යම් අවස්ථාවල නිවැරදි කරගන්න. යම් යම් අවස්ථාවල නිවැරදි කරගන්න. හැබැයි සමහර වැරදි තියෙනවා අපිට එහෙම නිවැරදි කරගන්න බෑ. සමහර ළමයි මම අහලා තියෙනවා කියනවා ඒක මම විසඳන්න කාලයට ඉඩ දෙනවා. ඒ කියන්නේ එයාගේ වැරදි නිවැරදි කරගන්න එයා තනියෙන්ද නැත්නම් වෙන කාට හරි කියලාද? ඒ කියන්නේ වැරදි කරන ආයතනයේ මේ වැරදි නිවැරදි කරගන්න කාට හරි කියලා බලපෑමකින්ද නිවැරදි කරන්නේ? අන්න බලපෑමකින් තමයි නිවැරදි කරගන්නේ. කාගේ හරි බලපෑමක් තුලින් නිවැරදි කරගන්නවා එයාලගේ තියෙන වැරදි. නැත්නම් සමහර වැරදි තියෙනවා නිවැරදි කරගන්න බෑ. අර සමහර අය කියන්නේ මට ආපස්සට යන්න පුළුවන් වුණා නම් මම ඒ වැරද්ද නිවැරදි කරනවා. එහෙම ඒවා තියෙනවා. යම් යම් අවස්ථාවල වැරදි වෙනවා. ඒ වැරදි නිවැරදි කිරීමක් කරන්න වෙනවා. නිවැරදි කිරීම. හරි. ඊළඟට ඔයාලගේ සාමාන්‍යයෙන් අපි කරන ඕනිම දෙයක නිවැරදි ක්‍රියාවලියක් තියෙනවා නේද? ක්‍රියාවලිය. දැන් ඔයාලගේ ඇඳුම් අඳින එකේ ක්‍රියාවලියක් තියෙනවනේ. මොකද්ද? ක්‍රියාවලිය තියෙන්නේ. ක්‍රියාවලිය තියෙන නිවැරදි ක්‍රියාවලිය තමයි උඩට අඳින්න ඇඳුම් උඩට අඳින්න ඕනේ, යටට අඳින්න ඇඳුම් යටට අඳින්න ඕනේ. ඒ විදිහට පිළිවෙලකට අඳින්න. ඒ ක්‍රියාවලිය නැත්තම් නිකන් අර සුපර්මෑන් වගේ වෙනවා. හරිද? උඩ ටික යටට ඇඳලා යට ටික උඩට ඇඳගත්තා ඒක අවුල්නේ. අන්න අපි එහෙනම් මේ ක්‍රියාවලිය හරියට කරන්න ඕනේ. දැන් සමහර ළමයි ඉන්නවා කෑම වෙනවා. කෑමවීම කියන එකට ක්‍රියාවලියක් තියෙනවා. හරිද? කෑමවීම කියන එක ක්‍රියාවලියක් තියෙනවා. කෑම යන ක්‍රියාවලිය තුළ වරදක් වෙන්න පුළුවන් කොතනද? කෑම යන ක්‍රියාවලියේ වරදක් සිදු වෙන්න පුළුවන් කොතනද? මොන අවස්ථාවේද? කියන්න බලන්න. එහෙම අපිට නිශ්චිත තැනක් කියන්න පුළුවන්ද කෑම හොයන එකේ වරදක් වෙන්න පුළුවන් කියලා? නැත්නම් ඒ ක්‍රියාවලිය තුල ඕනෑම තැනක වැරදි සිදු වෙන්න පුළුවන්. කෑම හොයන ක්‍රියාවලිය නිශ්චිත තැනක් තියනවද වැරදි වෙන්න පුළුවන්? නැත්නම් ඕනිම තැනක පුළුවන්. ඕනිම තැනක පුළුවන්. ඒ කියන්නේ අපි උයලා අන්තිමටම ගියාට පස්සේ සමහර කෙනෙක් ඉන්නවා හට්ටිය බා ගන්න බැරි වෙනවා ලිපෙන්. හට්ටිය ලිපෙන් බා ගන්න බැරි වුණොත් මොකද්ද වෙන්නේ? අන්න උයන ක්‍රියාවලිය අවුල් වෙනවා. සමහර අය ඉන්නවා මුලින්ම උයනකොටම දාන්න ඕනේ ಜಾති ටික දෙපාරක් දාන්න. ලුණු දාලා තුන් පාරක්. අන්න. එතකොට එතනත් වැරදි වෙනවා. අන්න එතකොට මේ ඕනෑම ක්‍රියාවලියක වැරදි සිදු වෙන්න පුළුවන් ඕනිම තැනක. වැරදි සිදු වෙන්න පුළුවන් ඕනිම තැනක. හරි. අපි බලමු ගිනුම් කරණයට අදාළ ක්‍රියාවලිය. ගිනුම් කරන ක්‍රියාවලිය. එහෙනම් ඕනෙම දෙයක අපි කිව්වා වැරදි සිදු වෙන්න පුළුවන් ක්‍රියාවලිය තුල කියලා. අපි බලමු ගිනුම් කරන ක්‍රියාවලිය. බලන්න ගිනුම් කරන ක්‍රියාවලිය අපි පියවර වශයෙන් ලියාගෙන යන ගිනුම් කරන ක්‍රියාවලිය. පළවෙනි අනුව මොකක්ද? කියන්න ගෙදර ලිපිය සාමාන්‍ය කියන්න. මොකක්ද? පළවෙනියටම
ගනුදෙනුව සිදුවීම. ගනුදෙනුව සිදුවීම. ගනුදෙනුව සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි ගනුදෙනුව සිදුවීම. ගනුදෙනුව සිදු වුණාට පස්සේ ඊළඟට ගනුදෙනු වෙන්නත් පුළුවන් නැත්නම් ගනුදෙනු හා සිද්ධි. සිද්ධි මොනවා වීමද? සිදුවීම. ගනුදෙනු හා සිද්ධි සිදුවීම. ගනුදෙනු සිද්ධි සිදු වෙන්න පටන් ගන්නවා. ඊළඟට ගනුදෙනු හා සිද්ධි සිදු වුණාට පස්සේ එතනින් ඉස්සරහට ගියාම මොකද වෙන්නේ? ගනුදෙනු හා සිද්ධි වලින් පස්සේ ඊගාවට එතනින් ඉදිරියට ගියාම අපි ඒ ගනුදෙනු මූලාශ්‍ර ලේඛනවල සටහන් කරනවා. මූලාශ්‍ර ලේඛන. මූලාශ්‍ර ලේඛන. අපි මූලාශ්‍ර ලේඛනවල තොරතුරු ඇතුළත් කරලා ඊළඟට එතනින් ඉදිරියට ගිහිල්ලා අපි ඒවා සටහන් කරනවා උපයෝගී පොත්වල. උපයෝගී පොත්වල අපි සටහන් කරනවා. උපයෝගී පොත්වල තොරතුරු සටහන් කරාට පස්සේ උපයෝගී පොත්වලින් පසුව තොරතුරු සටහන් කරන්න ඕනේ. උපයෝගී පොත්වලින් පස්සේ ඊළඟට අපි තොරතුරු සටහන් කරන්න ඕනේ. කොහෙද? ලෙජරේ තුල. ලෙජරේ තුල තමයි අර ටී ගිණුම් ටික තියෙන්නේ. මතකයි? ලෙජරේ. ඊළඟට ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුමක් ගන්නවා. ශේෂ පිරික්සුම හදලා ඉවර වුණාට පස්සේ එතනින් ඉදිරියට ශේෂ පිරික්සුමෙන් පස්සේ අපි හදනවා මොකද්ද? මූල්‍ය ප්‍රකාශන. මූල්‍ය ප්‍රකාශන. අපි හදනවා ශේෂ පිරික්සුමෙන් පස්සේ එතනින් ඉදිරියට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා. එහෙනම් මේක තමයි ගෙනුම් කරන ක්‍රියාවලිය. ගනුදෙනු හා සිද්ධි සිදුවීම, මූලාශ්‍ර ලේඛන, උපයෝගී පොත්, ඊළඟට ලෙජරය, ඊළඟට ශේෂ පිරික්සුම, ඊළඟට මූල්‍ය ප්‍රකාශන. මෙන්න මේ ගනුදෙනු හා සිද්ධි කියන එක නේද ගිණුම්කරණේ මොකද්ද? ගිණුම්කරණේ මොකද්ද ගනුදෙනු හා සිද්ධි කියන්නේ? නිමවුම. ගිණුම්කරණේ නිමවුමද යෙදවුමද? ගිණුම්කරණේ යෙදවුම තමයි මූලාශ්‍රය. යෙදවුම. යොදවන තැන ගනුදෙනුව සිද්ධ වන තැන සිද්ධිය සිද්ධ වන තැන වැරද්දක් නැහැ. එතන වැරද්දක් නැහැ. එතනින් පස්සේ ඉස්සරහට කරගෙන යනකොට තමයි වැරදි සිදු වෙන්න පටන් ගන්නේ. එතනින් පස්සේ ඉස්සරහට කරගෙන යනකොට තමයි වැරදි සිදු වෙන්න පටන් ගන්නේ. අන්න යෙදවුම ඊළඟට මොකද්ද වෙන්නේ? යෙදවුමෙන් පස්සේ මූලාශ්‍ර ලේඛන හදන තැන ඉඳන් මූල්‍ය ප්‍රකාශන දක්වා වැරදි සිදු වෙන්න පුළුවන්. අන්න මෙතනට එනකම් වැරදි සිදුවිය හැක. හරි. එන්න ටියුට් එකේ අතරේක සටහන් වලට. ටියුට් එකේ අතරේක සටහන් වලට එල්ල ගන්න. හරි. අතරේක සටහන් වල ලියන්න. ටියුට් එකේ අතරේක සටහන් වල ලියන්න. අතරේක සටහන් වල වැරදි සිදුවන අවස්ථාව, ගිණුම් කරන වැරදි සිදුවන අවස්ථාව. ලියන්න එතන යටින් ඕනෑම ක්‍රියාවලියකදී ඕනෑම අවස්ථාවක වැරදි සිදුවිය හැකියි.
වැරදි සිදුවිය හැකියි. එනම් ක්‍රියාවලිය ආරම්භ වන ස්ථානයේ සිට ක්‍රියාවලිය ආරම්භ වන ස්ථානයේ සිට ක්‍රියාවලිය අවසාන වන ස්ථානය දක්වා ක්‍රියාවලියේ අවසාන ස්ථානය දක්වා වැරදි සිදුවිය හැකියි. එනම් එසේනම් ගිණුම් කරන්නේද ක්‍රියාවලියේ ආරම්භක ස්ථානයේ සිට අවසානය දක්වා ඕනෑම අවස්ථාවක වැරදි සිදුවිය හැකියි. වැරදි සිදුවිය හැකියි. හරි. ඊළඟට යටින් ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම ඒක අදාළ වෙන්නේ ගිණුම් කරන ක්‍රියාවලියට ගිණුම් කරන ක්‍රියාවලිය ලියා ගන්න මේ විදිහට ගිණුම් කරන ක්‍රියාවලිය ඒකේ ගනුදෙනු හා සිද්ධි සිදුවන තැන කියනවා අපි යෙදවුම කියලා. එතනදී සාමාන්‍ය වැරද්දක් සිද්ධ වෙන්නේ නැහැ. එතනින් පස්සේ මේ ආරම්භ වන මේ සම්පූර්ණ සමස්ත ක්‍රියාවලිය තුල වැරදි සිදු වෙන්න පුළුවන්. උතන යටින් මේ උත්සාහන ගන්න.
හරි. එතකොට අපි මේ ක්‍රියාවලිය ලියාගත්ත දැන් මේ ක්‍රියාවලිය තුල ඕනෑම තැනක වැරදි සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි මූලාංශ ලේඛනයක් පිළියෙල කරන අවස්ථාවේ උපයෝගී පොතක් පිළියෙල කරනකොට ඊළඟට ලෙජරේ තුල දිත්තු සටහනක් දානකොට ලෙජරේ තොරතුරු ටික ශේෂ පිරික්සුමට උපුටා ගන්නකොට ශේෂ පිරික්සුම මගින් මූල්‍ය ප්‍රකාශන හදනකොට වැරදි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔය මොකක් හරි දෙයක් මගහැරීමක් වෙන්න පුළුවන්. මගහැරීමක් වෙන්න පුළුවන්. ඊළඟට ඉලක්කම් මාරු වෙන්න පුළුවන්. ඉලක්කම් මාරු වීම. එහෙම වීමක් වෙන්න පුළුවන්. ඊළඟට එක්කෙනෙක්ට හිතන්න පුළුවන් වත්කම් වගකීම් හිමිකම් මාරු වෙලා තියෙන්න පුළුවන්. වත්කමක් වගකීමක් හිමිකමක් මොකක් හරි දෙයක් මාරු වෙලා තියෙන්න පුළුවන්. මාරු වීම. මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. හරිද? තව අර හරබර පැටලෙනවා. එහෙම ඒවා තියෙනවා සාධාරණයි. හරබර පැටලීම. හරබර පැටලීමක් වෙන්න පුළුවන්. අන්න ඒව. මේ වගේ ඕනෑම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඕනෙම දෙයක් ඕනෙම තැනක වෙන්න පුළුවන්. මූලාංශ ලේඛනයක් කියලා කියන්නේ අපි රිසිට් පත. ඒ රිසිට් පත පිළියෙල කරනකොට රිසිට් පතේ අගේ වැඩියෙන් වැටෙන්න පුළුවන්. සමහර වෙලාවට රිසිට් පත නැති වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට වංචාවක් කරන්න රිසිට් පත හංගලා තියෙන්න පුළුවන්. අන්න එහෙම වැරදි වෙන්න පුළුවන් මූලාංශ ලේඛන තුල. උපයෝගී පොතට ගනුදෙනුවක් ගන්නකොට මගහැරීමක් වෙන්න පුළුවන්. එකක් දාන්න බැරි වෙලා. ඊගාවට ඉලක්කම් මාරු වීමක් වෙන්න පුළුවන්. අන්න ලෙජරේ තුලදී වත්කම් වගකීම් හිමිකම් කියන ගිණුම් මාරු වෙන්නත් පුළුවන්. ශේෂ පරීක්ෂමට ගන්නකොට ශේෂ පරීක්ෂමට ලෙජරෙන් ශේෂ පරීක්ෂමට ගන්න බැරි වෙලා. එහෙම වෙලා තියෙන්න පුළුවන් සාධාරණයි. ඊගාවට ශේෂ පරීක්ෂමේ මූල්‍ය ප්‍රකාශන හදනකොට මොකද්ද වෙන්නේ? මූල්‍ය ප්‍රකාශන තුල එකක් භාගලාට ශේෂ පරීක්ෂමේ තියෙන එකක් අරගෙන නැහැ, දාලා නැහැ. ඔයාලට එහෙම වෙලා තියෙනවා. ගණන් හදනකොට බැලන්ස් වෙන්නේ නැතුව යනවා. බැලන්ස් වෙන්නේ නැතුව ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? බැලන්ස් වෙන්නේ නැතුව යනවා කියන්නේ මොකද්ද? මූල්‍ය ප්‍රකාශන හදනකොට එතන මොකක් හරි අවුලක් තියෙනවා. සමහර වෙලාවට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ බැලන්ස් වෙන්නේ නැත්තේ ඔයා ලෙජරේ තුල කරපු වැරද්දක් නිසා වෙන්නත් පුළුවන්. අන්න ඒ ඕනෑම වරදක් නිවැරදි කිරීමට අපි යොදා ගන්න පාඩම තමයි වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි නිවැරදි කරන්නේ මොන පාඩමෙන්ද? වැරදි නිවැරදි කිරීම කියන පාඩම. වැරදි නිවැරදි කිරීම කියන පාඩම. හරි. එහෙමනම් ළමයි මේ පාඩම කරන්න නම් පළවෙනියටම ඕනි දේ තමයි accounting ගණන් ටික ගනුදෙනු ටික දීපුවම ඒ ටික හරියට ඇතුළත් කරන්න පුළුවන්. හරියට ඇතුළත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලියක් කාර්යෝ හරි ළමයිට බැරි නම් ඒක අවුල් නම් වැරදි නිවැරදි කිරීම කරන්න ටිකක් අමාරුයි. මම හැමදාම කියනවා accounting කියන්නේ මේ තට්ටු නිවාසයක්. යට තට්ටුව නැත්තම් ඊට උඩ තට්ටුව හදන්න බෑ. යට තට්ටු ටික ඔක්කොම තියෙනවා. මේ යට තට්ටු දෙකම තියෙනවා. තුන්වෙනි තට්ටුව නැහැ. මේක නැත්තම් මෙතනින් උඩ බෑ. හරිද? මේක අර එකෝන් BS වගේ නෙමෙයි. ඒව නම් එතන ඉඳන් පුළුවන්. ඒකයි accounting අති බහුතරයක් අමාරුයි. හරිද? බලමු. එහෙමනම් අපි පළවෙනියටම අපි හරි සටහන් දාන්න පුරුදු වෙමු. හරි. එන්න ටියුට් එකේ අභ්‍යාස අංක 1 පිටු අංක 9. පිටු අංක 9 අභ්‍යාස අංක 1. හරි. ගන්න ළමයි වෙනම කොලයක් අරන් දාගන්න හරි සටහන. දෙපැත්ත හරි සටහන. ඊළඟට වැරදි සටහන. ඊළඟට නිවැරදි කිරීම. කිරීම කියලා වෙනම කොලයක් අරන් පොතේ හරි කමන්නේ වෙනම කොලයක් අරන් පේජ් 3කට බෙදා ගන්න.
හරි. එන්න දුරකථන ගාස්තු 5000ක් 500ක් ලෙස දුරකථන ගාස්තු ගිණුමේ සටහන් වෙනවා. දුරකථන ගාස්තු 5000ක් 500ක් ලෙස දුරකථන ගාස්තු ගිණුමේ සටහන් වෙනවා. දැන් මේක සටහන් වෙලා තියෙන්නේ 500යි කියලා. හරි. ඇත්තම ගාන 5000යි. එහෙනම් හරි සටහන තැන රූල් කරන්න ගිණුම් දෙකක්. T ගිණුම් දෙකක් රූල් කරන්න. හරි සටහන කියන තැන T ගිණුම් දෙකක් රූල් කරන්න. පළවෙනියටම හරි එක දාන්න පුළුවන් වෙන්නේ ඒක. දුරකථන ගාස්තු 5000ක් 500ක් ලෙස දුරකථන ගාස්තු ගිණුමේ සටහන් වෙනවා. ඉදිකා ගන්න දුරකථන ගාස්තු ගිණුමේ. දුරකථන ගාස්තු ගිණුමේ. දුරකථන ගාස්තු ගිණුමේ. කියන එක ඉදිකා ගන්න. හරි සටහන නම් මොකද්ද? හරි සටහන නම් මුදල් පාලන අනිත් එක මොකක්ද? දුරකථන ගාස්තු. දුරකථන. මුදල් පාලන අනිත් එක දුරකථන. හරි. එතකොට හරි ගාන 5000යි. මුදල් පාලන ගිණුමට බැර වෙන්න ඕනි දුරකථන කියලා 5යි. දුරකථන ගිණුමට හර වෙන්න ඕනි මුදල් කියලා 5යි. දුරකථන ගිණුමට හර වෙන්න ඕනි මුදල් කියලා 5යි. ඊගාවට නිවැරදි කිරීම. නිවැරදි කරන්නේ කොහොමද අපි? නිවැරදි කිරීම. බලන්න වරද මොකද්ද කියලා. වැරද්ද දාන්න බලන්න වැරදි කියන එකට T ගිණුම් දෙකක් ගහලා. මුදල් ගිණුමේ වරදක් කියනවද? නෑනේ. මුදල් ගිණුම හරි. එහෙනම් T ගිණුමක් ගහන මුදල් පාලන. මුදල් පාලන. මුදල් පාලන ගිණුමට බැර කරන්න 5යි. දුරකථන. ඊළඟට රූල් කරන්න දුරකථන ගාස්තු ගිණුම. වරද සිදු වෙලා තියෙන්නේ කොහෙද? වරද සිදු වෙලා තියෙන්නේ
වරද සිදු වෙලා තියෙන්නේ දුරකථන ගාස්තු ගිණුමේ. වරද සිදු වෙලා තියෙන්නේ දුරකථන ගාස්තු ගිණුමේ. එහෙමනම් දුරකථන ගාස්තු ගිණුමේ දාලා තියෙන්නේ යාලා 0.5යි කියලා. දාන්න 0.5යි මුදල් කියලා. දැන් මේකත් එක්ක සසඳමු. මුදල් ගිණුම හරි මේකෙත් හරි. වරද වෙලා තියෙන්නේ දුරකථන ගිණුමට 5ක් හර වෙන්න ඕනේ එක දුරකථන ගාස්තු ගිණුමට හර වෙලා තියෙන්නේ කීයද? 0.5යි. 0.5යි. නිවැරදි කරමු. කොහොමද නිවැරදි කරන්නේ? නිවැරදි කරන්න වෙන්නේ මෙන්න මේ දුරකථන ගාස්තු ගිණුමට අපිට දාන්න වෙනවා තවත් මෙතනට කීයක් දාන්න වෙනවද? 0.5යි. තව කීයක් දාන්න ඕනද? හර බලන්න. හර පැත්තට තව කීයක් දාන්න ඕනද? 4.5ක් දාන්න. හරි. එතකොට නිවැරදි කිරීම වෙන්නේ කොහොමද? නිවැරදි කිරීම වෙන්නේ මෙන්න දුරකථන ගාස්තු ගිණුම. මෙන්න මේ දුරකථන ගාස්තු ගිණුමට හර වෙනවා 4.5 වෙන ගිණුමක වරදක් නැහැ. වෙන ගිණුමක වරදක් නැත්නම් බිහි වෙනවා తాවකාලික ගිණුමක් අවිනිශ්චිත ගිණුම අවිනිශ්චිත ගිණුම తాවකාලික ගිණුමක් බිහි වෙනවා ඒ ගිණුමට කියනවා මොන ගිණුම කියලාද? අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම මේකට හර වුණා නම් දිත්ත සටහන් න්‍යාය අනුව අවිනිශ්චිත ගිණුමට මොනවා වෙන්න ඕනේ? අවිනිශ්චිත ගිණුමට බැර වෙන්න ඕනේ 4.5යි. අවිනිශ්චිත ගිණුමට බැර වෙන්න ඕනේ 4.5යි. ඒ කියන්නේ දුරකථන කියලා. හරි. එහෙනම් අපි වරද නිවැරදි කිරීමේ දිත්ත සටහන ලියමු. දැන් බලන්න ළමයි ආයි පාරක්. මේ වරද කියන්නේ දුරකථන ගාස්තු රුපියල් 5,500ක් ලෙස දුරකථන ගාස්තු ගිණුමේ සටහන් ලියමු. ඉරි ගහගන්න දුරකථන ගාස්තු ගිණුමේ. එහෙනම් මේ වරද වෙලා තියෙන්නේ දුරකථන ගාස්තු ගිණුමේ විතරයි. වරද වෙලා තියෙන්නේ දුරකථන ගාස්තු ගිණුමේ විතරයි. හරිනම් හරි දිත්ත සටහන මුදල් පාලන බැල දුරකථන ගාස්තු හර. මුදල් පාලන බැල දුරකථන ගාස්තු හර හරි දිත්ත සටහන. නමුත් මෙතනදී මුදල් ගිණුමේ සටහන් වීම හරි. දුරකථන ගිණුමේ සටහන් වීම වැරදි. දුරකථන ගිණුමට ගිහිල්ලා තියෙන්නේ 500යි කියලා විතරයි. එහෙනම් දුරකථන ගිණුම හර වෙනවා 4500යි. දුරකථන ගිණුම නිවැරදි කරන්න හර වෙන්න ඕනේ 4500යි. වෙන ගිණුමක වරදක් නැති නිසා අනිත් ගිණුමට යනවා. අනිත් ගිණුමේ නම මොකද්ද? අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම. එහෙනම් ලියමු අපි වරද නිවැරදි කිරීමේ ජර්නල් සටහන ටියුට් එකේ ලියමු. වරද නිවැරදි කිරීමේ දිත්ත සටහන තමයි දුරකථන ගාස්තු ගිණුම හර. දුරකථන ගාස්තු ගිණුම හර 4500යි. දුරකථන ගාස්තු ගිණුම හර 4500යි. අවිනිශ්චිත ගිණුම බැර 4500යි. අවිනිශ්චිත ගිණුම බැර 4500යි. හරි. දාන්න බලන්න. දෙක දුරකථන ගාස්තු 500ක් 5000ක් ලෙස දුරකථන ගාස්තු ගිණුමේ සටහන් වෙනවා. දුරකථන ගාස්තු 500ක් 5000ක් ලෙස දුරකථන ගාස්තු ගිණුමේ සටහන් වෙනවා. හරි. බලන්න එතකොට දුරකථන ගාස්තු 500ක් 5000ක් ලෙස දුරකථන ගාස්තු. දැන් මේකේ අනිත් පැත්ත. අනිත් පැත්ත මොකක්ද වෙලා තියෙන්නේ බලන්න. දැන් හරි සටහන නම් එන්න ඕනි කොහොමද? 5000ක්
ඇත්තම ගාන 5000යි. එහෙනම් මෙන්න මුදල් පාලන අනිත් එක දුරකථන ගාස්තු. දුරකථන. අනිත් එක දුරකථන. හරි. ඇත්තම ගාන 5000යි. මුදල් පාලන බැර වෙනවා දුරකථන කියලා 5000යි. දුරකථන ගිණුම හර වෙනවා මුදල් කියලා 5000යි. මුදල් කියලා 5000යි. හරි. මේක දැන් නිවැරදි කරන්නේ කොහොමද අපි? නිවැරදි කරන්නේ කොහොමද අපි? දාමු අපි නිවැරදි කරන සටහන. දැන් මේකේ වරද වෙලා තියෙන්නේ මුදල් ගිණුම හරි. මුදල් ගිණුමේ දුරකථන කියලා පහක් තියෙන්නේ. ඊළඟට කොහෙද? ඊළඟට දුරකථන ගාස්තු ගිණුමේ හර වෙලා තියෙන්නේ කීයද? ඇත්තම ගාන 500යි. දුරකථන ගාස්තු ගිණුමේ 500ක් 5000ක් ලෙස සටහන් වී ඇත. හරිද? එතකොට බලන්න මේ ඇත්තම දුරකථන ගාස්තුව 500යි. මෙතනත් 500යි මෙතනත් 500යි. මුදල් ගිණුමේ මෙතන 500ම සටහන් වෙලා. එහෙනම් ඇත්තම එක 500යි. එහෙනම් මේ දෙකම හරි. මේ දෙකම හරි. ඊළඟට දුරකථන ගාස්තු ගිණුමට හර වෙන්න ඕනේ කීයක්ද? වෙලා තියෙන්නේ වැරද්ද වෙලා තියෙන්නේ 5ක් හර වෙලා. 5ක් හර වෙලා. එහෙනම් ළමයි මේක නිවැරදි කරන්නේ කොහොමද? කියන්න බලන්න නිවැරදි කරන්නේ කොහොමද? මේක නිවැරදි කරන්නේ මේ විදිහට. මෙතනදී මෙන්න මේ 5000 සටහන් වෙච්ච එක අපි පත් කරන්න ඕනේ කීය බවටද? හර පැත්තේ 5000 500ක් කරන්න. හර පැත්තේ 500ක් කරන්න නම් මේ 5500 කරන්න නම් මොනව කරන්න ඕනද? බැර කරන්න ඕනේ කීයද? 4500ක් බැර කරන්න. අන්න නිවැරදි කරන්න නම් බැර කරන්න වෙනවා 4500. දුරකථන ගාස්තු ගිණුම බැර වෙනවා කීයක්ද? 4500යි. දුරකථන ගාස්තු ගිණුම බැර 4500යි. දුරකථන ගාස්තු ගිණුම බැර 4500යි. කොහෙද හර වෙන්නේ? අවිනිශ්චිත ගිණුම හර 4500යි. අවිනිශ්චිත ගිණුම හර 4500යි. ඒ කියන්නේ මොනවද? දුරකථන. දුරකථන. හරි. දාගන්න. අපි ලියමු ටියුට් එකේ ditth සරහන ලියමු. කොහොමද ලියන්නේ ditth සරහන? දුරකථන ගාස්තු ගිණුම බැර 4500යි. දුරකථන ගාස්තු ගිණුම බැර 4500යි. කොහෙද හර වෙලා තියෙන්නේ? අවිනිශ්චිත ගිණුම හර 4500යි. අවිනිශ්චිත ගිණුම හර 4500. දුරකථන ගාස්තු ගිණුම බැර 4500යි. අවිනිශ්චිත ගිණුම හර 4500. ඊළඟට එන්න 3. දුරකථන ගාස්තු 5000 දුරකථන ගාස්තු ගිණුමේ සටහන් නොවීම. හරි. තනියෙන්ම හදන්න බලන්න. විනාඩි දෙකක් දෙනවා තනියෙන්ම හදන්න.
හරි කොහොමද දාන්නේ? දුරකථන ගාස්තු 5000ක් දුරකථන ගාස්තු ගිණුමේ සටහන් වලින්. දුරකථන ගාස්තු ගිණුමේ සටහන් වෙලා නැහැ මේ 5000. ඒතර කොහොමද වෙන්නේ? මෙන්න මෙහෙමයි. මුදල් පාලන හරි. මුදල් පාලන ගිණුමේ හරි. හරිද? 5000 දාලා තියෙන්නේ දුරකථන කියලා. දුරකථන ගාස්තු ගිණුමේත් අපි දාන්න ඕනි හරියට නම් 5ක් කියලා දාන්න. මේ හරි එකනේ. හරියට නම් 5ක් කියලා දාන්න ඕනි මුදල් කියලා. මෙයාලා කරලා තියෙන්නේ මොකද්ද? මුදල් ගිණුමේ දාලා තියෙනවා 5යි කියලා. මුදල් ගිණුමේ දාලා තියෙනවා 5යි කියලා. නමුත් දුරකථන ගාස්තු ගිණුමේ මොකවත් නැහැ. දුරකථන ගාස්තු ගිණුමේ සටහන් නොවි. එහෙමනම් කොහොමද මේක නිවැරදි කරන්නේ? අපි දුරකථන ගාස්තු ගිණුමක් ගහලා ඒකට හර කරන්න ඕනි 5ක්. අනිත් සටහන නිවැරදි. මේක හරි. ඒක හරිනම් මොන ගිණුමටද යන්නේ? ඒක හරිනම් මොන ගිණුමටද යන්නේ? කියන්නේ අවිනිශ්චිත ගිණුමට. අවිනිශ්චිත ගිණුමට. අවිනිශ්චිතයි මොනවා වෙයිද කියලා දන්නේ. හරි. එහෙනම් දුරකථන ගාස්තු ගිණුම හර දුරකථන ගාස්තු ගිණුම හර 5000යි අවිනිශ්චිත ගිණුම බැර 5000යි. අවිනිශ්චිත ගිණුම බැර 5000යි. හරි. ඊළඟට දුරකථන ගාස්තු 5000ක් මුදල් පාලන ගිණුමේ සටහන් නොවීම. අන්න දැන් වරද වෙලා තියෙන්නේ කොහෙද? දැන් වරද වෙලා තියෙන්නේ මුදල් පාලනය. දැන් වරද වෙලා තියෙන්නේ මුදල් පාලන ගිණුමේ. හරි. හදමු බලන්න අපි. එහෙනම් හරි එකයි හරි සටහන දාන්න මුලින්ම. හරි සටහන දාන්න. හරි. මට කියන්න බලන්න මෙන්න මේ අහන කියලා කියන්න බලන්න. හරි. පසින්දු කියන්න බලන්න හරි සටහන මොකද්ද මේකේ? මුදල් පාලන ගිණුම බැර 5000යි. ඔව්. දුරකථන ගාස්තු ගිණුම හර 5000යි. හරි. එහෙම දාන්න. හරි. ඊළඟට මේකේ වෙලා තියෙන වරද තමයි මුදල් පාලන ගිණුමේ සටහන් නොවීම. එහෙනම් මෙතනට ආවට පස්සේ මෙන්න මුදල් පාලන ගිණුම. මුදල් පාලන ගිණුමේ බැලපැත්තේ දාලා නැහැ. දුරකථන ගාස්තු ගිණුමේ වරදක් කියන්නේ නැහැ යාලා. එහෙනම් දුරකථන ගාස්තු ගිණුමේ මේක තියෙනවා. එහෙනම් මේක හරි. හරි. මේක නිවැරදි කරන්නේ කොහොමද? මේක නිවැරදි කරන්නේ කොහොමද? කියන්න බලන්න. භාග්‍යා කියන්න බලන්න. අවිනිශ්චිත ගිණුම හර 5000යි මුදල් පාලන ගිණුම බැර 5000යි. හරි ඒක හරි. අවිනිශ්චිත ගිණුම හර අවිනිශ්චිත ගිණුම හර 5000යි මුදල් පාලන ගිණුමට අපි බැර කරන්න ඕනි මුදල් පාලන බැර 5000යි. හරි. හරි දාන්න. ඊළඟට හොඳ වරදක් තියෙනවා. දුරකථන ගාස්තු 5000 දුරකථන ගාස්තු ගිණුමේ වැරදි පැත්තේ සටහන් වීම. දුරකථන ගාස්තු 5000 දුරකථන ගාස්තු ගිණුමේ වැරදි පැත්තේ සටහන් වීම. දුරකථන ගාස්තු 5000 දුරකථන ගාස්තු ගිණුමේ වැරදි පැත්තේ සටහන් වීම. අනිත් පැත්තේ දාලා. දැන් කොහොමද මේක කරන්නේ? හරි. බලන්න. මේ සටහන නම් මෙහෙමමයි. හරි සටහන එහෙමමයි. වැරදියට මෙයාලා කරලා තියෙන්නේ මෙතන මුදල් පාලන ගිණුමත් හරි මෙයාලා වැරදියට මේකෙදි කරලා තියෙන්නේ දුරකථන ගාස්තු ගිණුමේ හර පැත්තේ දාන්න ඕනි 5 මොන පැත්තේද දාලා තියෙන්නේ බැර පැත්තේ වැරදි පැත්තේ සටහන් වෙනවා
එහෙනම් මේකේ බැර පැත්තේ තියෙන්නේ 5. හරි. එහෙමනම් මේක නිවැරදි කරන්න නම් අපි මොනව කරන්න ඕනේද? ජනිත් කියන්න බලන්න. නිවැරදි කරන්න නම් අපි මොකක් කරන්න ඕනේද? නිවැරදි කරන්න දුරකථන ගාස්තු කිරීමට හර කරන්න ඕනි 10000ක්. හරියටම හරි. දුරකථන ගාස්තු ගිණුමේ මේ 5000 නැති කරන්න නම් හර කරන්න වෙනවා 5ක්. ඊළඟට එතකොට මේ 5 නැති වෙනවා. නිවැරදි එක දාන්න නම් තවත් හර කරන්න වෙනවා 5ක්. ඔක්කොම හර කරන්න වෙනවා කීයක්ද? 10ක්. ඊළඟට ඒකේ අනිත් සටහන යන්නේ මොන ගිණුමටද? කියන්න බලන්න. අවිනිශ්චිත අවිනිශ්චිත ගිණුමට. හරි. එහෙමනම් දාන්න අවිනිශ්චිත ගිණුම බැර 10යි. කොහෙද හර වෙන්නේ? දුරකථන ගාස්තු ගිණුම හර 10යි. හරි. 6. තනියම හදන්න බලන්න. අහන එක්කෙනා උත්තරේ කියනවා. තනියම කියන්න හදන්න. දුරකථන ගාස්තු 5000ක් දෙවරක් සටහන් වෙනවා. මේකෙදි කියන්නේ දුරකථන ගාස්තු ගිණුමේ කියලා නෙමෙයි. මේ හැමතැනම දෙපාරක් දාන්න. අන්න දුරකථන ගාස්තු 5000ක්. මෙන්න තියෙනවා දුරකථන ගාස්තු 5000 මේ විදිහට තමයි හරියට දාන්නේ. මේක දෙපාරක් දාලා. මේක දෙපාරක් දාන්න. එහෙනම් මෙන්න මුදල් ගිණුම මෙන්න දුරකථන ගිණුම මේක දෙපාර දාලා. ඒ කියන්නේ 5යි 5යි. හර කරලා තියෙනවා තායි පාව 5යි 5. මේක නිවැරදි කරන්නේ කොහොමද? මේක නිවැරදි කරන්නේ කොහොමද? මෙන්න මේ එක පහක් නැති කරන්න නම් හර කරන්න වෙනවා 5ක්. මේක පහක් නැති කරන්න නම් බැර කරන්න වෙනවා 5ක්. එතකොට නිවැරදි වෙනවා. එතකොට නිවැරදි වෙනවා. හරි. මට කියන්න බලන්න නිවැරදි කිරීමේ දිත්ත සරහන කියන්න බලන්න. ප්‍රභාත් කියන්න බලන්න. දුරකථන ගාස්තු 5000ක් කර වෙනවා. නෑ දුරකථන ගාස්තු 5000ක් බැර වෙනවා. මුදල් පාලන ගිණුම හර වෙනවා 5000. හරියටම හරි. හරි. එහෙනම් ලියන්න. මුදල් පාලන ගිණුම හර 5000යි දුරකථන ගාස්තු බැර 5000. මුදල් පාලන හර 5000යි දුරකථන ගාස්තු බැර 5000. හරි. ඊගාවට දුරකථන ගාස්තු 5000 විදුලි වියදම් ගිණුමේ සටහන් වෙන්නේ. අන්න මේ දුරකථන ගාස්තු ගිණුමේ දාන්නේ නැතුව මෙයාලා මේ දුරකථන ගාස්තුව මෙන්න මුදල් ගිණුම තියෙනවා. මුදල් ගිණුමේ 5ක් තියෙනවා.
මුදල් ගිණුමේ පහ දාලා තියෙනවා. ඊළඟට මෙයාලා දුරකථන ගාස්තු ගිණුමක් ගන්න නැතුව එයාලා දාලා තියෙන්නේ විදුලි ගිණුමකට. විදුලි ගිණුම. විදුලි ගිණුමට එයාලා හර කරලා තියෙනවා 5. එහෙනම් අපි මේක නිවැරදි කරමු. නිවැරදි කරන්නේ කොහොමද? මෙන්න මේ පහ අපි අයින් කරලා කොහෙද දාන්න ඕනි? කොහෙද දාන්න ඕනි? දුරකථන ගාස්තු ගිණුමේ දාන්න ඕනි. දුරකථන ගාස්තු ගිණුමේ දාන්න ඕනි. හරි. මේ පහ දුරකථන ගාස්තු ගිණුමේ දාන්න නම් මොකද කරන්නේ? මේ විදුලි ගිණුමෙන් අයින් කරලා දුරකථන ගාස්තු ගිණුමට එන්න ඕනි. හරි. දාමු බලන්න. හරි. බලමු. මේක සටහන් කිරීමේ චිත්ත සටහන. ඒතර විදුලි ගිණුමෙන් අයින් කරලා දුරකථන ගාස්තු ගිණුමට දාන්න ඕනේ. හරි. කියන්න බලන්න. නිවේශිකා කියන්න බලන්න. මොකද්ද ආයෙ පාරක් කියන්නේ? අවිනිශ්චිත ගිණුම හරපන් කනෙක්ෂන් අවුල්නේ. හරි දිල්ෂාන් කියන්න බලන්න. හත්වෙනි එක සර්. ඔව් මේ විදුලි ගිණුමෙන් අයින් කරලා දුරකථන ගාස්තු ගිණුමට දාන්නේ කොහොමද? දුරකථන ගාස්තු ගිණුම හර 5000යි විදුලි වියදම් ගිණුම බැර 5000යි. හරි. විදුලි වියදම් ගිණුමට බැර වෙනවා දුරකථන ගාස්තු ගිණුමට හර වෙනවා. ඒ කියන්නේ මේ ගිණුමෙන් අයින් වෙලා මේ ගිණුමට හර වෙනවා. හරි. එහෙනම් චිත්තසනාන ලියනවා දුරකථන ගාස්තු ගිණුම හර 5000යි විදුලි වියදම් ගිණුම බැර 5000යි. විදුලි වියදම් ගිණුම බැර 5000. හරි ඉවරයි. ඊළඟට 8 දුරකථන ගාස්තු 5000ක් සේවා ආදායම් ගිණුමේ හරට සටහන් වීම. හරි. ඒකෙත් මුදල් ගිණුම නිවැරදි. නමුත් වරද වෙලා තියෙන්නේ කොහෙද? සේවා ආදායම් ගිණුමේ හරට සටහන්. මෙන්න තියෙනවා ගිණුමක් සේවා ආදායම්. මෙයාලා සේවා ආදායම් කියලා ගිණුමක් ගහලා ඒ ගිණුමේ හර පැත්තේ දාලා 5යි. හරි. දැන් බලන්න. කොහේ හරි ගිණුමකට බැර වෙලා කොහේ හරි ගිණුමකට හර වෙලා. අන්න. දැන් එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට අවිනිශ්චිත ගිණුමක් බිහි වෙන්නේ නැහැ. කොහේ හරි ගිණුමකට බැර වෙලා කොහේ හරි ගිණුමකට හර වෙලා. එතකොට අවිනිශ්චිත ගිණුමක් එන්නේ නැහැ. මේක නිවැරදි කරමු. මේක අපි කොහොමද නිවැරදි කරන්නේ? සේවා ආදායම් ගිණුමේ තියෙන 5
අයින් කරන්න නම් අපි මොනව කරන්න ඕනිද? බැර කරන්න ඕනි. සේවා ආදායම් ගිණුමේ තියෙන පහ අයින් කරන්න නම් බැර කරන්න ඕනි 5යි. ඊළඟට මොකද්ද වෙන්නේ? ඊළඟට අපිට රූල් කරන්න වෙනවා මොන ගිණුමක්ද? දුරකථන ගාස්තු ගිණුමක්. දුරකථන ගාස්තු ගිණුමක්. ඒ දුරකථන ගාස්තු ගිණුමට අපි මොනව කරන්න ඕනිද? හර කරන්න වෙනවා. හරි. නිවැරදි කිරීමේ දිත්ත ලියමු බලන්න. නදීෂා කියන බලන්න නිවැරදි කිරීමේ දිත්ත මොකක්ද? දුරකථන ගාස්තු ගිණුම හර 5000යි සේවා ආදායම් ගිණුම බැර 5000යි. හරි. දුරකථන ගාස්තු ගිණුම හර 5යි ආදායම් බැර 5යි. කියන්නේ දිත්ත දුරකථන ගාස්තු ගිණුම හර 5000යි සේවා ආදායම් ගිණුම බැර 5000යි. හරි. ඊගාවට දුරකථන ගාස්තු 5000ක් කොමිස් ආදායම් ලෙස සටහන් වෙන්නේ. දුරකථන ගාස්තු 5000ක් කොමිස් ආදායම් ලෙස සටහන් වෙන්නේ. අන්න. ඒකේ ඉරි ගහ ගන්න දුරකථන ගාස්තු ආදායම් 5000ක් කොමිස් ආදායම් ලෙස සටහන් වෙන්නේ. රවුන්ඩ් කරගන්න ලෙස කියන එක. ලෙස කියන එක රවුන්ඩ් කරගන්න. හරි. රවුන්ඩ් කරලා දාන්න. ලෙස ඉස්සරහෙන් ලියන්න. දිත්ත සටහනම කොමිස් ආදායම් ලෙස සටහන් වී ඇත. ලෙස කියන එකෙන් කියන්නේ මුළු දිත්ත සටහනම සමස්ත සටහනම තියලා තියෙන්නේ කොමිස් ආදායම් විදිහට. ඒ කියන්නේ කොමිස් ආදායම් ලැබෙනකොට කොමිස් ආදායම් 5000ක් ලැබෙනකොට දිත්ත සටහන මොකද්ද? මෙන්න මුදල් පාලන. මුදල් පාලන ගිණුම හර වෙනවා. මුදල් පාලන ගිණුම හර වෙනවා 5යි. මුදල් පාලන ගිණුම හර වෙනවා 5යි. කොමිස් ආදායම් කියලා. ඊළඟට කොමිස් ආදායම් ගිණුම. කොමිස් ආදායම් ගිණුම බැර වෙනවා මුදල් කියලා 5යි. කියලා 5යි. දැන් මේ දිත්ත සටහනම අපි අයින් කරනවා. මේක අයින් කරනවා. අයින් කරලා අපි වෙනම නිවැරදි කරනකොට මේ සටහන සම්පූර්ණයෙන්ම අයින් කරලා නිවැරදි කිරීමක් කරන්න ඕනේ. හරි. නිවැරදි කරන්නේ කොහොමද? මුලින්ම මේ සටහන අයින් කරලා ඉන්නේ. මේ 5000 අඩු කරන්න නම් මෙතනට බැර කරන්න ඕනි 5000. මේ 5000 අයින් කරන්න නම් මෙතනට හර කරන්නත් ඕනි 5000. ඒක අයින් කිරීමේ දිත්ත සටහන ලියමු මුලින්ම. කොමිස් ආදායම් හර 5යි. කොමිස් ආදායම් හර 5යි. ඊළඟට මුදල් පාලන බැර 5යි. මුදල් පාලන බැර 5යි. මෙන්න වැරදි සටහන ඉවත් කිරීම. වැරදි සටහන ඉවත් කිරීම තමයි මේ තියෙන්නේ. ඊළඟට නිවැරදි සටහන් කිරීම. නිවැරදි එක කොහොමද දාන්නේ? නිවැරදි එක දාන්නේ මුදල් බැර වෙනවා මුදල් පාලන බැර දුරකථන ගිණුම හර වෙන්න ඕනේ. දුරකථන ගාස්තු ගිණුම හර 5යි. අන්න දිත්ත සටහන. හරි. ලියන්න නිවැරදි කිරීමේ දිත්ත සටහන දෙකක් එනවා.
වරද ඉවත් කිරීම නිවැරදි එක සටහන් කිරීම. දැන් වරද ඉවත් කිරීම අනිත් එක නිවැරදි එක සටහන් කිරීම. වරද ඉවත් කිරීම හා නිවැරදි සටහන සටහන් කිරීම. හරි. කොමිස් ආදායම් හර 5000යි මුදල් පාලන බැල 5000යි. දුරකථන ගාස්තු හර 5000යි මුදල් පාලන බැල 5000යි. හරි. ඒ සටහන එක ඉවරයි. ඒ අභ්‍යාසය ඉවරයි. එන්න අභ්‍යාස අංක 2. අභ්‍යාස අංක 2. අභ්‍යාස අංක 2. සීමිත රෝහි සමාගමේ ශේෂ බිරික්සම තුලනය නොවිය වෙනස 8700 අවිනිශ්චිත ගිණුමකට හර කරන ලදී. පසුව පහත සඳහන් වැරදි හඳුනා ගන්නා ලදී. හරි. එහෙමනම් ගන්න පෙර වැඩ කරන්න වෙනම කොලයක් ගන්න. පෙර වැඩ කරන කොලේ දා ගන්න හරි සටහන වැරදි සටහන නිවැරදි කිරීම. කියලා තුනකට බෙදා ගන්න වෙනම කොලයක් කරා. මෙන්න හරි සටහන මෙන්න වැරදි සටහන නිවැරදි කිරීම කියලා තීරුවක ගන්න. ඊළඟට අපෙන් ඉල්ලනවා වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන. වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් හදන්න නම් අපි හදා ගන්න වෙනවා පොදු ජර්නලයක්. රූල් කරන්න පොදු ජර්නලය. පොදු ජර්නලයක් රූල් කරන්න. පිටුවක් මොන අර බැල වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන සහ අවිනිශ්චිත ගිණුම. දැන් යාලා මෙන්න මේ අවිනිශ්චිත ගිණුමත් ඉල්ලනවා. රූල් කරන්න අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම. හරි බලන්න විකුණුම් 7000 කඩුවෙන් එකතු කර තිබීම. විකුණුම් ගිණුම රුපියල් 7000 කඩුවෙන් එකතු කර තිබීම. විකුණුම් කියන්නේ මොන ගිණුමක්ද? විකුණුම් කියන්නේ මොන ගිණුමක්ද? විකුණුම් කියන්නේ තමයි ආදායම් ගිණුම. ආදායම් ගිණුම කඩුවෙන් එකතු කළා. මෙන්න බලන්න. විකුණුම් කියන්නේ ආදායම් ගිණුම. මෙන්න විකුණුම් ගිණුම. විකුණුම් ගිණුම අඩුවෙන් එකතු කරලා. විකුණුම් ගිණුමේ හරිනම් ශේෂය එන්නේ බැල පැත්තෙන්. බැල පැත්තෙන් අපි හිතමු ශේෂය එන්න ඕනේ කියලා 100ක්. මේ හරියට නම් ශේෂය එන්න ඕනේ 100ක්. නමුත් මෙයාලා මේ ගිණුම එකතු කරලා තියෙන්නේ විකුණුම් ගිණුම. විකුණුම් ගිණුම වැරදියට මෙයාලා එකතු කරලා තියෙන්නේ කීයක්? කඩුවෙන්
මෙතනට ඇවිල්ලා තියෙන්නේ 93යි. 93යි නේ ඇවිල්ලා තියෙන්නේ. ඊගා එතකොට මේක අපි නිවැරදි කරන්නේ කොහොමද? නිවැරදි කරන්නේ කොහොමද? මෙතනට ඇත්තටම එන්න ඕනේ නම් කීයක්ද? 100ක් එන්න ඕනේ මේක නිවැරදි කරන්න. එහෙනම් මෙතන 93 100 කරන්න නම් අපි මෙතනට තවත් දාන්න වෙනවා කීයක්ද? 7000ක්. විකුණුම් ගිණුමට බැල කරන්න වෙනවා 7000ක්. වෙන ගිණුමක වරදක් නැහැ. එහෙනම් වෙන තමයි මොන ගිණුමද? අනිත් ගිණුම තමයි මොන ගිණුමද? අවිනිශ්චිත ගිණුම. එහෙනම් මෙතන විකුණුම් ගිණුම බැල 7000යි අවිනිශ්චිත ගිණුමේ උඩ ඊකේ දාන්න ඉඩ තියන්න. මේ පැතුණු පේලියක් ඉඩ තියන්න. ඊට පස්සේ දාන්න මේ 7000 මෙතනට හර කරන්න විකුණුම් කියලා 7. විකුණුම් කියලා 7000. විකුණුම් කියලා 7000. හරි. පොදු ජනලයේ ලියන නිවැරදි කිරීමේ සටහන. විකුණුම් ගිණුමට බැල 7යි අවිනිශ්චිත ගිණුමට හර 7. එහෙනම් ලියනවා හර සටහන මුලින්. අවිනිශ්චිත ගිණුම හර 7යි අවිනිශ්චිත ගිණුම හර 7යි කොහෙද බැර වෙන්නේ? බැර වෙනවා 7ක් කොහෙද? විකුණුම් ගිණුම බැර 7යි. විකුණුම් ගිණුම බැර 7යි. හරි. ලියන්න ඕනේ පොදු ජර්නලයේ සටහන ලියනකොට සංලක්ෂය අනිවාර්යයි. ලියන්න සංලක්ෂය විකුණුම් ගිණුම අඩුවෙන් එකතු වීම නිවැරදි කිරීම. 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 හරි ඊගාවට වැඩිපුර ගෙවූ විදුලි වියදම් 500කි. ඉදිරියට ගෙවූ විදුලි වියදම් ගිණුමේ හරට නිවැරදිව සටහන් කළද විදුලි වියදම් ගිණුමේ බැලට සටහන් කර නැත. විදුලි වියදම් ගිණුමේ බැලට සටහන් කර නැත. හරි වැඩිපුර ගෙවූ විදුලි වියදම් 500කි. ඉදිරියට ගෙවූ විදුලි වියදම් ගිණුමේ හරට නිවැරදිව සටහන් කළද විදුලි වියදම් ගිණුමේ බැලට සටහන් කර නැත. ළමයි ඉදිරියට ගෙවූ විදුලි වියදම් කියලා කියන්නේ මේ කාලච්ඡේදයට අදාළ වියදමක් නෙවෙයි. ඉදිරියට ගෙවූ විදුලි වියදම් කියලා කියන්නේ මේ කාලච්ඡේදයට අදාළ වියදමක් නෙමෙයි. ඉදිරි කාලච්ඡේදයට අදාළ වියදමක්. හරිද? ඉදිරි කාලච්ඡේදයට අදාළ වෙන්නේ ඒක එහෙනම් අපි දාන්න ඕනේ ඉදිරියට ගෙවූ විදුලි වියදම් කියන තැන. ඉදිරියට ගෙවූ විදුලි වියදම් ගිණුමට දාන්න ඕනේ. මෙයාලා ඉදිරියට ගෙවූ විදුලි වියදම් ගිණුමට දාලා නමුත් කාලච්ඡේදයේ මුදලින් ගෙවූ විදුලි වියදමෙන් අඩු කළා නැහැ. කාලච්ඡේදයේ මුදලින් ගෙවූ විදුලි වියදමෙන් අඩු කළා නැහැ. එහෙනම් විදුලි වියදම් ගිණුමේ බැලට සටහන් කර නැත. අපි එහෙමනම් බැලට සටහන් කළා නැත්නම් විදුලි වියදම් ගිණුම බැලට දාමු. වෙන ගිණුමක වරදක් නැහැ. මෙන්න එහෙනම් විදුලි වියදම් ගිණුම බැල වෙනවා කීයක්ද? 500යි. විදුලි වියදම් ගිණුම බැල වෙනවා 500යි. වෙන කොහේවත් වරදක් නැති නිසා අපි දානවා කොහෙටද? හරට. මේකේ හරට දානවා දෙකයි. හරට දාන දෙකයි කියන්නේ. හරි.
හරකට දානවා කීයද 500යි 500 අපි මේ හදන්නේ අභ්‍යාසාංක දෙක අභ්‍යාසාංක දෙකේ දෙවෙනි ගැලපිල්ල මේ හැදුවේ විදුලි වියදම්ගෙන මේ බැරට දාලා නැහැලු ඒක නිසා අපි බැරට 500 දැම්මා ඊළඟට කරේ වැඩේ අවිනිශ්චිත ගිණුමට ඒ 500 මොනවා කරාද හර කරා අවිනිශ්චිත ගිණුමට ඒ 500 අපි හර කරා හරි අවිනිශ්චිත ගිණුමට ඒක හර කරන්න ඕනේ විදුලි කියලා හරි අපි ලියමු ද්විත්ව සරහන අවිනිශ්චිත ගිණුමට හර වෙනවා 500ක් එහෙනම් අවිනිශ්චිත ගිණුම හර 500යි විදුලි ගිණුමට බැර වුණා 500ක් එහෙනම් කොහෙටද බැර වෙන්නේ විදුලි ගිණුම බැර 500යි විදුලි ගිණුම බැර 500 විදුලි ගිණුම බැර 500 හරි ඊගාවට සැපයුම් කරුවන්ට ගෙවුරු 2500ක් වැරදීමකින් ණය හිමි පාලන ගිණුමේ බැර පැත්තට ඇතුළත් කර තිබිනි. සැපයුම් කරුවන්ට ගෙවූ රුපියල් 2500ක් වැරදීමකින් ණය හිමි පාලන ගිණුමේ බැර පැත්තට ඇතුළත් කර තිබිනි. සැපයුම් කරුවන්ට මුදල් ගෙවනවා කියලා කියන්නේ ණය හිමියන්ට මුදල් ගෙවීම. සැපයුම් කරුවෝ කියන්නේ ණය හිමියෝ. ණය හිමියන්ට මුදල් ගෙවීමට තමයි සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම කියලා කියන්නේ. හරිද? එතකොට ඒකේ නිවැරදි සටහන හිතන්න. නිවැරදිව දාන්නේ කොහොමද? නිවැරදිව සැපයුම් කරුවන්ට 2500ක් ගෙවීම ණය හිමියන්ට 2500ක් ගෙවීමේ නිවැරදි සටහන කියන්න බලන්න. සහන් කියන්න බලන්න. ණය හිමියන්ට 2500ක් ගෙවීමේ නිවැරදි සටහන කියන්න. මේක කියන්නේ සැපයුම් කරුවන්ට 2500ක් ගෙවීම. නයින්ට මොකද්ද? මුදල් පාලන බැර 500යි. මුදල් පාලන බැර 2500යි. ණය හිමි පාලන හර 2000. මුදල් පාලන බැර 2500යි. මුදල් පාලන බැර 2500යි. ණය හිමි පාලන හර 2500යි. බලන්න මුදල් පාලන බැර 2500යි ණය හිමි පාලන හර 2500යි. ඒකනේ නිවැරදි සටහන. හරි. එහෙනම් රූල් කරගන්න බලන්න මෙන්න මේ ගිණුම නිවැරදිව නම් මුදල් පාලන
ඊළඟට ණය හිමි පාලන 2500ක් වැරදීම ණය හිමි පාලනකින් මේ බැර පැත්තට ඇතුළත් කර තිබෙනවා 2500ක් ණය හිමි පාලනකින් මේ බැර පැත්තට මුදල් පාලන ගිණුමේ බැර පැත්තට දාන 2500යි මුදල් පාලන ගිණුමේ බැර පැත්තට දාන 2500යි ණය හිමි පාලන ගිණුමේ හර පැත්තට එනවා 2500යි මුදල් මේක තමයි ළමයි හරි සටහන මේක තමයි හරි සටහන මොකක්ද එතකොට වැරදි සටහන වැරද්ද මෙයාලා කරලා තියෙන්නේ ණය හිමි පාලන ගිණුමේ බැර පැත්තට 2500 ඇතුළත් කරගන්න. එහෙනම් මෙන්න මේ ණය හිමි පාලන ගිණුම හරියට නම් එන්න ඕනේ මේ විදිහට. හරියට නම් වැරදියට මෙයාලා කරලා තියෙන්නේ ණය හිමි පාලන ගිණුමේ බැර පැත්තට දාලා 2500. ණය හිමි පාලන ගිණුමේ බැර පැත්තට දාලා 2500. එහෙනම් ළමයි මේක නිවැරදි කරන්න කොහොමද දාන්නේ? නිවැරදි කරන්න කොහොමද? මෙන්න මේ 2500 නිවැරදි කරන්න නම් හර කරන්න වෙනවා කීයද? මේ 2500 නැති කරන්න හර කරන්න ඕනේ 2500ක්. මේක නිවැරදි කරන්න හර කරන්න ඕනේ තවත් 2500ක්. ඔක්කොම හර කරන්න ඕනේ රුපියල් කීයද? ඔක්කොම හර කරන්න ඕනේ කීයද? 5000ක් හර කරන්න ඕනේ. ණය හිමි පාලන ගිණුමට හර කරන්න ඕනේ 5000ක්. කොහෙටද බැර වෙන්නේ? බැර වෙන්න තැනක් නැහැ. එහෙනම් බැර වෙන්නේ විශේෂ තැනක් නැති නිසා බැර වෙන්නේ මොන ගිණුමටද? අවිනිශ්චිත ගිණුමට. අවිනිශ්චිත ගිණුමට බැර කරන්න ණය හිමි කියලා කීයයිද? 5000යි. හරි. නිවැරදි කිරීමේ ditth සරණ අපි ලියමු. කොහොමද ලියන්නේ? ණය හිමි පාලන හර ණය හිමි පාලන හර ණය හිමි පාලන හර ණය හිමි පාලන හර 5000යි. ණය හිමි පාලන හර 5000යි. කොහෙද බැර වෙන්නේ? අවිනිශ්චිත ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර 5000යි. සංලක්ෂය ලියන්න ණය හිමි පාලන ගිණුමේ වැරදි පැත්තේ සටහන් වීම නිවැරදි. ණය හිමි පාලන ගිණුමට හර වෙනවා 5000ක් අවිනිශ්චිත ගිණුමට බැර වෙනවා 5000ක් මෙන්න අවිනිශ්චිත ගිණුම බැර වුණා 5000යි අවිනිශ්චිත ගිණුම බැර වුණා 5000 ඊළඟට ඊළඟට 9000ක ණයට විකුණුම් ගිණුමේද අදාළ ණයගැති පාලන ගිණුමේද බැර පැත්තට ඇතුළත් කර තිබෙනවා අදාළ ණයගැති ගිණුමේද බැර පැත්තට ඇතුළත් කර තිබෙනවා වරද හරියට තේරුම් ගන්න ඊළඟට නිවැරදි කරමු හරි රුපියල් 9000ක ණයට විකුණුම් ගිණුමේද අදාළ ණයගැති පාලන ගිණුමේද බැර පැත්තට ඇතුළත් කර තිබෙනවා හරි පළවෙනියටම හරි සටහන ගන්න හරි සටහන මොකද්ද හරි සටහන හරි සටහන තමයි 9000ක ණයට විකුණුම් මෙන්න එහෙනම් ණයගැති පාලන මෙන්න ඊළඟට විකුණුම් ගිණුම ණයගැති පාලන ගිණුමට 9000ක් තියෙනවා ණයගැති පාලන ගිණුමේ මේ 9000ක් ඔයට දාන්න ඕනේ ණයගැති පාලන ගිණුමට හර කරන්න ඕනි විකුණුම් කියලා 9යි විකුණුම් ගිණුමට බැර කරන්න ඕනි විකුණුම් කියලා 9යි මේක තමයි හරි සටහන හරියට නම් දාන්න ඕනි විදිය මේක
නමුත් මෙයාලා කළා දෙන්නේ කොහමද? අදාළ ණයගැති ගිණුමේද විකුණුම් ගිණුමේද බැරපැත්තට ඇතුළත් කර ඇත. බැරපැත්තට දාන්න. අන්න අදාළ ණයගැති පාලන ගිණුමේ බැරපැත්තේ දාලා විකුණුම් කියලා 9යි විකුණුම් ගිණුමේ දාලා බැරපැත්තේ විකුණුම් කියලා 9යි දෙකේම බැරපැත්තේ දාලා තියෙනවා. එහෙනම් මේකෙත් හරි දෙකේම හරියට වැරලා. නමුත් ණයගැති ගිණුමේ වැරදි. ඒක කොහොමද නිවැරදි කරන්නේ? ඒක කොහොමද නිවැරදි කරන්නේ? ඒක නිවැරදි කරන්නේ මෙහෙමයි. ඒක නිවැරදි කරන්නේ මෙන්න බලන්න. ණයගැති ගිණුමෙන් මෙන්න මේ හරපැත්තේ 9 තියෙන්නේ. එහෙනම් මේකෙත් හරපැත්තේ 9ක් ඇති කරන්න ඕනේ. හරපැත්තේ 9ක් ඇති කරන්න ඕනේ. හරපැත්තේ 9ක් ඇති කරන්නේ කොහොමද? මේ බැරපැත්තේ තියෙන 9 නැති කරන්න නම් මොනව කරන්න ඕනේද? හර කරන්න. බැරපැත්තේ තියෙන 9 නැති කරන්න නම් හර කරන්න ඕනේ 9යි. නිවැරදි එක දාන්න නම් තවත් හර කරන්න ඕනේ 9යි. ඔක්කොම හර කරන්න වෙනවා කීයද? ඔක්කොම හර කරන්න වෙනවා කීයද? 18ක්. ඔක්කොම හර කරන්න වෙනවා ණයගැති පාලන ගිණුමට 18ක්. 9 9 18. ණයගැති පාලන ගිණුමට හර වෙනවා 18ක්. වෙන ගිණුමක වරදක් නැති නිසා අවිනිශ්චිත ගිණුමට බැර වෙන්න ඕනේ කීයද? අවිනිශ්චිත ගිණුමට බැර වෙන්න ඕනේ මොනවා කියලාද? විකුණුම් කියලා 18යි. විකුණුම් කියලා 18යි. අවිනිශ්චිත ගිණුමට බැර කරන්න විකුණුම් කියලා 18යි. හරි. එහෙනම් නිවැරදි ditth සහන ලියමු. මොකද්ද නිවැරදි ditth සහන නිවැරදි කිරීම? ණයගැති පාලන හර 18යි අවිනිශ්චිත ගිණුම බැර 18යි. අවිනිශ්චිත ගිණුම බැර 18යි. යටින් ලියන සංලක්ෂය. යටින් ලියන සංලක්ෂය. සංලක්ෂය මොකද්ද ලියන්නේ අපි? සංලක්ෂය ලියනවා අපි ණයට විකුණුම් 9000ක් ණයගැති පාලන ගිණුමට බැරවීම නිවැරදි කිරීම. ණයට විකුණුම් 9000ක් ණයගැති පාලන ගිණුමට බැරවීම නිවැරදි කිරීම. බැරවීම නිවැරදි කිරීම. ඊළඟට ගැනුම් 8000ක ගැනුම් ඉන්වොයිසියක් පතක් දෛනික මේ පොතෙන් ණය හිමි පාලන ගිණුමේ 800ක් ලෙස පිටපත් කර ඇත. හරි. රුපියල් 8000ක ගැනුම් ඉන්වොයිසි පතක් රුපියල් 800ක් ලෙස ණය හිමි පාලන ගිණුමට දාලා. ණය හිමි පාලන ගිණුමේ දාලා තියෙන්නේ 800යි කියලා. ණය හිමි පාලන ගිණුමේ දාලා තියෙන්නේ 800. හරි. එහෙනම් කොහොමද දාන්නේ? වරද වෙලා තියෙන්නේ ණය හිමි පාලන ගිණුමේ විතරයි. වරද වෙලා තියෙන ණය හිමි පාලන ගිණුම විතරයි. රූල් කරන්න ණය හිමි පාලන ගිණුම. ණය හිමි පාලන ගිණුමේ හරියට නම් ගැනුම් දාන්නේ මොන පැත්තේද අපි? කියන්න බලන්න ගැනුම් වලට අදාළ ditth සරහන කියන්න බලන්න. ගායසාන් කියන්න බලන්න. ණයට ගැනුම් වලට අදාළ ditth සරහන. විශ්ව කියන බලන්න ණයට ගැනුම් වලට අදාළ ditth සරහන. මොකද්ද?
උමේෂිකා ළමයි කතා කරන්න මොකද්ද ගැනුම් ගිණුම හර නයහිමි බැර. ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර ණය හිමි ගිණුමට බැර වෙන්න ඕනේ එතන කීයක්ද 8000ක් බැර වෙන්න ඕනේ ගැනුම් කියලා ණය හිමි ගිණුමට බැර වෙන්න ඕනේ 8000ක් ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර ඒ වුණාට වැරදියට මෙයාලා කළා තියෙන්නේ ණය හිමි ගිණුමට දාලා තියෙන්නේ කීයයිද 800යි කියලා 800ක් ලෙස පිටපත් කර ඇත එහෙනම් මෙන්න මේ ගැනුම් කියන මේ 800 අපි පත් කරන්න ඕනේ කීය බවටද 8000 බවට 8000 බවට හරි කියන්න බලන්න මේසිකාම කියන්න බලන්න මේ 800 8000 කරන්න නම් මොකක් කරන්න ඕනේද ගැනුම් ගිණුම මේ ගිණුමට මොනවා කරන්න ඕනද කීයක් මොනවා කරන්න ඕනද 7200 කර කරන්න ඕනේ 7200ක් වැඩ කරන්න ඕනේ 7200ක් වැඩ කරන්න වෙනවා එතකොට බැර පැත්තේ ඇති වෙනවා 8000 මෙන්න බලන්න වෙන ගිණුමක වරදක් නැහැ වෙන ගිණුමක වරදක් නැහැ කියන්නේ මෙන්න මේ 7200 මෙන්න මේ 7200 අපි එහෙනම් දාන්න වෙනවා මොන ගිණුමටද අවිනිශ්චිත ගිණුමට දාන්න 7200ක් හර කරන්න අවිනිශ්චිත ගිණුමට හර කරන්න ණය හිමි කියලා 7200 හරි එහෙනම් ලියන්න දෙවන සරහන ණය හිමි පාලන ගිණුම බැර 7200යි ණය හිමි බැර 7200යි කොහෙද හර වෙන්නේ හර වෙන්නේ අවිනිශ්චිත ගිණුම හර 7200යි අවිනිශ්චිත ගිණුම හර 7200යි සංලක්ෂය ලියන්න ණය හිමි පාලන ගිණුමේ 800ක් අඩුවෙන් සටහන් වීම 8000ක් 800ක් ලෙස සටහන් වීම නිවැරදි කිරීම ණය හිමි පාලනයේ ගැනුම් 8000ක් 800ක් ලෙස සටහන් වීම නිවැරදි කිරීම ඊගාවට 400ක ගැණිලි එම ගිණුමේ සටහන් නොකිරීම 400ක ගැණිලි එම ගිණුමේ සටහන් නොකිරීම ඒ කියන්නේ මේ මොන ගිණුමේ සටහන් වෙලා නැත්තේ ගැණිලි ගිණුමේ සටහන් කළා නැහැ ගැණිලි ගිණුමේ සටහන් වෙලා නැහැ එහෙනම් අපි කොහොමද දාන්නේ ගැණිලි ගිණුමේ සටහන් වුණේ නැහැ කියන්නේ අපි දාන්න වෙනවා ගැණිලි ගිණුමට ගැණිලි ගිණුමේ ගැණිලි සටහන් කිරීමට අදාළ දිත්තු සටහන මොකද්ද ගැණිලි ගිණුමේ ගැණිලි සටහන් කිරීමට අදාළ දිත්තු සටහන මොකද්ද මුදල් පාලන බැර ගැණිලි ගිණුම හර ගැණිලි ගිණුම හර හරි කියන්න බලන්න තරුෂිකා කියන්න බලන්න එම ගිණුමේ ගැණිලි 4000ක් 400ක් සටහන් නොවීම නිවැරදි කිරීමේ දිත්තු සටහන මොකක්ද එම ගිණුමේ විතරයි වරදලා කියන්න බලන්න ආයි පාරක් කියන්න ගැණිලි ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර අන්නරයි ගැණිලි ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර අවිනිශ්චිත ගිණුම බැර අවිනිශ්චිත ගිණුම බැර වෙන්න ඕනි කීයක්ද 400 යන අවිනිශ්චිත ගිණුමට ගිහලා බැර කරන්න 400යි 400යි මෙතනට දාන්න මොනවද ගැණිලි ගැණිලි හරි මේකේ කියනවා ගාන පටන් ගන්න තැනම අවිනිශ්චිත ගිණුමේ හර ශේෂය හර පැත්තෙන් ඊගේ ශේෂය 8700යි අවිනිශ්චිත ගිණුමේ ඊගේ ශේෂය දාන්න 8700යි හරි දැන් බලන්න අවිනිශ්චිත ගිණුම බැලන්ස් කරමු බලන්න
23400ට අවිනිශ්චිත ගිණුම් බැලන්ස් වෙලා එනවා. මම කිව්වා අවිනිශ්චිත ගිණුම කියන්නේ දිගු කාලීන ගිණුමක් නෙවෙයි తాවකාලික ගිණුමක් කිව්වා. එහෙනම් తాවකාලික ගිණුමක් නම් ඔක්කොම ටික කරලා ඉවරුනාම తాවකාලික ගිණුම බැලන්ස් වෙලා යනවා. මෙන්න බලන්න තාවකාලික ගිණුම බැලන්ස් වෙලා යනවා 23400ට අවිනිශ්චිත ගිණුම ඉවරයි 23400ට අවිනිශ්චිත ගිණුම ඉවරයි හරි ඒක අදම ගෙදරදී හදන්න ආයි පාරක් වැරදි නිවැරදි කිරීම වලට නිශ්චිත තියරියක් නැහැ ඒ අදාළ වරදට අදාළ නිවැරදි සටහන දන්නවා නම් හිතන්න වෙලා තියෙන වරද මොකක්ද වෙලා තියෙන වරද මොකක්ද වෙලා තියෙන වරද මොකක්ද කියලා හිතලා ඒ වරද ඊළඟට නිවැරදි කරන්න. ඒ වරද ඊගාට නිවැරදි කරන්න. හරි. එන්නේ ඊළඟට අභ්‍යාසාංක 3. අභ්‍යාසාංක 3ට එන්නේ. අභ්‍යාසාංක 3 බලන්න අවශ්‍ය වන්නේ මොනවද ඉල්ලන්නේ කියලා පහත දැක්වෙන ගිණුම් කරන දෝෂ නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් ලියන්න. හරි ගන්න වෙනම කොලයක් රූල් කරන්න පොදු ජර්නල් එකක් තනියම හදන්න. ගාන ගැළපෙලි 11ක් තියෙනවා. විනාඩි 10ක් දෙනවා. විනාඩි 15ක් දෙනවා. හදන්න. 9:55 වෙනකම් වෙලා ගියා. තනියම හදන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තියෙනවා WhatsApp එකට දාන්න. ගැනුම් ජර්නලය තුල දාලා තියෙන්නේ 10000ක් දාන්න ඕනි එක 1000යි කියලා දාලා තියෙනවා 10000ක් දාන්න ඕනි එක 1000යි කියලා දාලා තියෙනවා මේ ගැනුම් ජර්නලයේ එකතුව අරගෙන තමයි ලෙජරය තුල ගැනුම් ගිණුම සහ ණයහිමි පාලන ගිණුම හදන්නේ ණයහිමි පාලන අපි දන්නවා ගැනුම් වල දිත්ත සරහන මොකද්ද ගැනුම් වල දිත්ත සරහන ගැනුම් ගිණුම හර කොහෙද බැර වෙන්නේ ගැනුම් ගිණුම හර ණයහිමි පාලන බැර ගැනුම් ගිණුමට හර වෙනවා 1000යි ණයහිමි පාලනට ගිණුමට බැර වෙනවා 1000 මෙහෙම තමයි දිත්ත සරහන තිබිලා තියෙන්නේ දැන් දාලා තියෙන්නේ දැන් මේක අපි නිවැරදි කරන්න ඕනි ඇත්තම විකුණුම් ප්‍රමාණය 10000යි ඇත්තම ගාන 10000යි කියලා දාලා තියෙනවා. ගැනුම් ජර්නලයේ 1000යි කියලා වැටුණා නම් ගැනුම් ජර්නලයෙන් තොරතුරු අරන් තමයි මේ දෙකම හදන්නේ. එහෙනම් ගැනුම් ගිණුම තුල තියෙන්නේ 1000යි, ණයහිමි පාලන ගිණුම තුල තියෙන්නේ 1000යි. ගැනුම් ගිණුම තුල තියෙන්නේ 1000යි, ණයහිමි පාලන ගිණුම තුල තියෙන්නේ 1000යි. හරි. එහෙනම් අපි ගැනුම් ගිණුමට හර කරන්න ඕනි ඉතුරු මදි ගාන. දැන් දාලා තියෙන්නේ 1000ක් වුණාට සත්‍ය ගාන කීයද? සත්‍ය ගාන 10000යි. එහෙනම් අපි මේක නිවැරදි කරන්න නම් තවත් හර කරන්න ඕනි 9000. එහෙනම් අපි මේක නිවැරදි කරන්න නම් තවත් හර කරන්න ඕනි 9000. මෙතනටත් දාන්න ඕනි 9000. මෙතනටත් දාන්න 9000. ගැනුම් ගිණුම හර 9000යි ණයහිමි පාලන බැර 9000. ගැනුම් ගිණුම හර 9000යි ණයහිමි පාලන බැර 9000. හරි. එහෙනම් ලියලා තියෙන්න ඕනි ජර්නල් සරහන. ලියලා තියෙන්න ඕනි ජර්නල් සරහන. ගැනුම් ගිණුම හර 9000යි ණයහිමි ගිණුම බැර 9000යි ගැනුම් ගිණුම හර 9000යි ණයහිමි ගිණුම බැර 9000යි හරි දෙවෙනි එක ඒක වැරදුනා නම් මේ හදන විදිහත් එක්ක ලියන්න දෙවෙනි එක අභ්‍යාසංග 3 ණයගතියකෝ සිල්වාගෙන් ලද 6300ක් මුදල් ලැබීම් ජර්නලයේ නිවැරදිව සටහන් කර ඇතත් ඔහුගේ පෞද්ගලික ගිණුමේ සටහන් කර ඇත්තේ 3600ක් ලෙස. ඉතින් අහගන්න ඔහුගේ පෞද්ගලික ගිණුමේ
ණයගැතියකෝ සිල්ලාගෙන් ලද 6300 ලැබීම් ජර්නලයේ නිවැරදිව සටහන් කර ඇතත් ජර්නලයේ නිවැරදිලු ඔහුගේ පෞද්ගලික ගිණුමේ සටහන් කරලා තියෙන්නේ 3600. ළමයි පෞද්ගලික ගිණුම කියලා කියන්නේ මොකද්ද? පෞද්ගලික ගිණුම කියලා කියන්නේ උපලෙජරය අපි මේ ලෙජරේ කොටස් දෙකක් අපි ඉගෙන ගත්ත පාලන ගිණුම් පාඩමේදී එකක් උපලෙජරය අනිත් එක පොදු ලෙජරය. උපලෙජරයේ තුල තමයි තනි ගිණුම් තියෙන්නේ. A ගේ ගිණුම ඊළඟට B ගේ ගිණුම ඊළඟට C ගේ ගිණුම කියන තනි ගිණුම් තියෙන මොන ලෙජරේද? උපලෙජරයේ තුල. A ගේ ගිණුම B ගේ ගිණුම C ගේ ගිණුම කියන තනි ගිණුම් තියෙන උපලෙජරයේ තුල. නමුත් පොදු ලෙජරයේ තුල තියෙන්නේ සියලුම වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, හිමිකම් ගිණුම්, ආදායම් ගිණුම් සහ වියදම් ගිණුම් තියෙන්නේ. හරි. එහෙනම් අපි උපලෙජරේ වැරදි අපි දිත්ත සරහන් වලින් නිවැරදි කරන්න යන්නේ නැහැ. උපලෙජරේ වැරදි දිත්ත සරහන් වලින් නිවැරදි කරන්නේ අපි වැරදි නිවැරදි කිරීම පාඩමේදී උපලෙජරේ වැරදි නිවැරදි කරේ මොකෙන්ද? ශේෂ ලැයිස්තු නිවැරදි කිරීමේ ප්‍රකාශනය. ශේෂ ලැයිස්තු නිවැරදි කිරීමේ ප්‍රකාශනය තුලින් තමයි උපලෙජරේ වැරදි නිවැරදි කරේ. උපලෙජරේ වැරදි නිවැරදි කරේ ශේෂ ලැයිස්තු නිවැරදි කිරීමේ ප්‍රකාශනය තුලින්. හරි. එහෙනම් අපි වැරදි නිවැරදි කරන්නේ පොදු ලෙජරේ වැරදි විතරයි. පොදු ලෙජරේ වැරදි තමයි දිත්ත සටහන් වලින් නිවැරදි කරන්නේ. දිත්ත සටහන් වලින් නිවැරදි කරන්න පොදු ලෙජරේ වැරදි. හරි. එහෙමනම් දෙවැනි වරද අපි නිවැරදි කරන්න යන්නේ නැහැ දිත්ත සටහන් තියලා. එහෙනම් ලියන්න. දෙවැනි වරද නිවැරදි කරා නම් ඒක වැරදි. එතන ඉස්සරහින් ලියන්න. මෙම වරද උපලෙජරේ වරදක් බැවින් ශේෂ ලැයිස්තු නිවැරදි කිරීමේ ප්‍රකාශනය තුලින් නිවැරදි කරයි. මෙම වරද උපලෙජරේ වරදක් බැවින් ශේෂ ලැයිස්තු නිවැරදි කිරීමේ ප්‍රකාශනය තුලින් නිවැරදි කළ යුතුය. තුන සිරිදාස සමාගමෙන් ණයටගත් 5000ක භාණ්ඩ ගැනුම් ජර්නලයේ සටහන් නොවීම. හරි. ගැනුම් ජර්නලය කියන්නේ ප්‍රයෝගී පොතක්. පළවෙනි ගානේ අපි පැහැදිලි කරා මතකයිනේ. ගැනුම් ජර්නලය කියන්නේ ප්‍රයෝගී පොතක්. මෙන්න මේ ප්‍රයෝගී පොතෙන් තොරතුරු අරගෙන තමයි මේ ලෙජරය හදන්නේ. එහෙමනම් මෙන්න මේ ගැනුම් ජර්නලය තුල මේ ගැනුම් ජර්නලය තුල මේ 5000 සටහන් වුණේ නැහැ කියලා කියන්නේ මෙන්න මෙතනින් එකතුව තුලින් ලෙජරයේ තියෙන ගැනුම් ගිණුමටවත් ලෙජරයේ තුල තියෙන ණයහිමි ගිණුමටවත් ණයහිමි ගිණුම කොහොමද මේ ගිණුම් දෙක එන්නේ? ණයට ගැනුම් කරපුවම ණයට ගැනුම් වලට අදාළ දිත්ත සරහන මොකද්ද? ණයට ගැනුම් වලට අදාළ දිත්ත සරහන ගැනුම් ගිණුම හර ණයහිමි ගිණුම බැර. ගැනුම් ගිණුම හර ණයහිමි ගිණුම බැර. මේ ගිණුම් දෙකෙන් එකකටවත් ගැනුම් ජර්නලය තුල නැත්නම් ඉන්නේ. මොකද උපයෝගී පොතක් තුල නැත්නම් මේක ලෙජරේ තුල කොහොමවත්ම නැහැ. එහෙනම් අපි ලෙජරේ තුල සම්පූර්ණ සටහන දාන්න කොහොමද දාන්නේ? සම්පූර්ණ සටහන. සම්පූර්ණ සටහන අපි දාන්න ඕනේ. ගැනුම් දාන්න ඕනේ. ගැනුම් දාන්නේ ගැනුම් ගිණුම හර 5යි ණයහිමි ගිණුම බෙර 5යි. එහෙනම් ලියන්න ජර්නල් සටහන ලියන්න. ගැනුම් ගිණුම හර රුපියල් 5000යි. ගැනුම් ගිණුම හර රුපියල් 5000යි.
ණය හිමි පාලන ගිණුම බැර රුපියල් 5000යි. ගැනුම් ගිණුම හර රුපියල් 5000යි. ණය හිමි ගිණුම බැර රුපියල් 5000යි. ගැනුම් ගිණුම හර 5000යි. ණය හිමි ගිණුම බැර 5000යි. ඊගාවට 3 හරි. 4 ණය හිමියෙකු පෙරේරා සමාගමට ගෙවූ 5000ක් මුදල් ගෙවීම් ජර්නලයේ පමණක් සටහන් වීම. අන්න බලන්න ඒකත් බලන්න. මෙන්න ගෙවීම් ජර්නලයේ. ඒ කියන්නේ මේ ජර්නලයේ විතරයි දාලා. මෙන්න ගෙවීම් ජර්නලයේ තියෙනවා. ගෙවීම් ජර්නලය. මෙන්න ගෙවීම් ජර්නලය. ගෙවීම් ජර්නලයේ තියෙනවලු රුපියල් ණය හිමියෙකු පෙරේරා සමාගමට ගෙවූ 5000ක් ගෙවීම් ජර්නලයේ තියෙනවා. නමුත් ගෙවීම් ජර්නලයෙන් ලෙජරේට ගිහිල්ලා නැහැලු. ණය හිමියෙකුට ගෙවනකොට මුදල් පාලන ගිණුම මොනවා වෙනවද? මුදල් ගිණුම සහ ණය හිමි ගිණුම. ණය හිමි පාලන. මේ ගිණුම් දෙකම තියෙනවා. මේ ගිණුම් දෙකෙන් එකකවත් සටහන් වෙලාද නැහැලු. මුදල් ගෙවීම් ජර්නලයේ පමණ මේ ගෙවීම් ජර්නලයේ විතරයි තියෙන්නේ. මේ දෙකෙන් එකකවත් නැහැ. එහෙනම් මේක නිවැරදි කරන්නේ කොහොමද? මුදල් ගිණුමෙන් අපි බැර කරනවා 5යි, ණය හිමි ගිණුමට හර කරනවා 5යි. මුදල් ගිණුමට බැර කරන්න ඕනි 5ක්, ණය හිමි ගිණුමට හර කරන්න ඕනි 5ක්. මේක නිවැරදි කරන්න නම් හරි. එහෙනම් නිවැරදි කරමු අපි. ණය හිමි පාලන ගිණුම හර රුපියල් 5000යි. ණය හිමි පාලන ගිණුම හර රුපියල් 5000යි. මුදල් ගිණුම බැර රුපියල් 5000යි. ණය හිමි පාලන ගිණුම බැර රුපියල් 5000යි. ණය හිමි පාලන බැර රුපියල් 5000යි. හර 5000යි. මුදල් පාලන බැර රුපියල් 5000යි. ණය හිමි පාලන හර 5000යි. මුදල් පාලන බැර 5000යි. හරි. 5 ණයට ගැනුම් 10000ක් ණය හිමියාගේ ගිණුමට 1000ක් ලෙස පිටපත් කර ඇත. ණයට ගැනුම් 10000ක් ණය හිමියාගේ ගිණුමට 1000ක් ලෙස පිටපත් කර ඇත. හරි. ඊට ගහගන්න ණය හිමියාගේ ගිණුමට. ණය හිමියාගේ ගිණුමට. මේක දාලා තියෙන්නේ පාලන ගිණුමේ නෙවෙයි, පොදුවේ දාලා තියෙන්නේ කොහෙද? මේක කියන්නේ ණය හිමියාගේ ගිණුමට. ඒ කියන්නේ තනි ගිණුම තියෙන්නේ ලෙජරේ තුල තියෙන පොදු ලෙජරේද උප ලෙජරේ? තනි ගිණුම තියෙන්නේ මොන ගිණුමේද? උප ලෙජරේ. උප ලෙජරේ වැරදි අපි නිවැරදි කරන්න යන්නේ නැහැ. එහෙනම් එතන ඉස්සරහින් ලියන්න උප ලෙජරේ වරදකි. එතන රවුන්ඩ් කරගන්න ණය හිමියාගේ ගිණුමට. රවුන්ඩ් කරගන්න ණය හිමියාගේ කියන්නේ. ණය හිමියාගේ කියන එක රවුන්ඩ් කරගන්න. මේක උපලෙජරේ වරදක්, උපලෙජරේ වැරදි අපි නිවැරදි කරන්න යන්නේ. ඊගාවට 6 මෝටර් රථය ගෑස් වලින් ධාවනය කිරීමට පරිවර්තනය කිරීම සඳහා වැය වූ 40000 මෝටර් රථ අලුත් වැඩියා ගිණුමට හර කර තිබීම. ඒක දාන්න ඕනි මෝටර් රථ අලුත් වැඩියා ගිණුමට නෙවෙයි. ඒක දාන්න ඕනි මෝටර් රථයේ ගෑස් වලින් දුවන්න හැදුවා කියලා කියන්නේ මෝටර් රථයේ වටිනාකම තවත් වැඩි වෙනවා. මෝටර් රථයේ වටිනාකම වැඩි වෙන නිසා අපි දාන්න ඕනි මෝටර් රථ ගිණුමට. මෝටර් රථ ගිණුමට තමයි දාන්න ඕනි. මේ මෝටර් රථ ගිණුමට හර කරන්න ඕනි 40000ක්. මෙයාලා නමුත් හර කරලා තියෙන්නේ මෝටර් රථ අලුත් වැඩියා ගිණුමට. මෝටර් රථ අලුත් වැඩියා ගිණුමට තමයි මේකෙදි වෙන්නේ මෙහෙමයි. මෝටර් රථයේ වටිනාකම වැඩිවීමක් වෙනවා මෙතනදී. මෝටර් රථයේ වටිනාකම මොනවා වෙනවද? මෝටර් රථයේ වටිනාකම වැඩිවීමක් වෙනවා. මෝටර් රථයේ වටිනාකම වැඩි වෙන නිසා අපි දාන්න ඕනි ඒක අලුත් වැඩියාවක් ලෙස නෙවෙයි අපි සලකන්නේ. මෝටර් රථයේ වටිනාකම වැඩි වෙන නිසා මෝටර් රථ වත්කම ඉහළ යනවා කියලා තමයි අපි සලකන්නේ. මෝටර් රථ වත්කම ඉහළ යනවා කියලා තමයි අපි සලකන්නේ. එහෙනම් මෝටර් රථ මෙයාලා අලුත් වැඩියා ගිණුමේ දැනටමත් දාලා තියෙනවා රුපියල්
40000ක් හර කළා තියෙනවා. මේක මෙයාලා වැරදියට දාලා තියෙන්නේ මේ පැත්තේ 40000ක් අලුත් වැඩියාගෙන. අපේ යුතුයකමක් තියෙනවා මේක නිවැරදි කරන්න. එහෙමනම් අපි කරන්න ඕනේ මේක අයින් කරන්න නම් මෙතන බැර කරන්න ඕනේ 40යි. 40යි. නිවැරදි එක දාන්න මෝටර රථ ගිණුමට හර කරන්න ඕනේ 40. බලන්න කොහේ හරි ගිණුමකට හර වෙලා කොහේ හරි ගිණුමකට බැර වෙලා කොහේ හරි ගිණුමකට හර වෙලා කොහේ හරි ගිණුමකට බැර වෙලා අන්න එතකොට මොකද්ද වෙන්නේ? අන්න වරද නිවැරදි වෙනවා. ලියන්න වරද නිවැරදි කිරීමේ ජර්නල් සටහන. මෝටර රථ ගිණුම බර 40යි අලුත් වැඩියා ගිණුම බර 40යි. ඔව් කියන්නේ මෝටර රථ අලුත් වැඩියකට මේ වියදමක් විදියට සලකන්නේ නැද්ද දරපු වියදම? නෑ මම දැන් කිව්වේ ඒක වියදමක් වෙන්නේ නැත්තේ මේක නිසා. මේක දරන්නේ මෝටර රථයේ ගෑස් වලින් ධාවනය කරන්න තමයි මේක හදලා තියෙන්නේ අලුත් වැඩියාව දාන්න. ඒක නිසා ගෑස් වලින් දරන්න හැදුවා කියලා කියන්නේ මෝටර රථයේ වටිනාකම වැඩි වෙනවා. එන්ජින් එකට නව කොටසක් එකතු කරලා. මේකට අදාළ ප්‍රමිතයක් ඔයාලට හම්බ වෙනවා ඉස්සරහදී LKAS 16 කියලා. මේ LKAS 16 කියන ප්‍රමිතයේ කියනවා මෝටර රථයේ අගය වැඩිවීමක් සිද්ධ වෙනවා නම් ඒක මෝටර රථ අගයට එකතු කරනවා. අගය වැඩිවීමක් වෙනවා නම් ඒක මෝටර රථයේ අගයට එකතු කරනවා. ඒක නිසා අපි ඒක අලුත් වැඩියා වියදමක් කරන්නේ නැහැ. අලුත් වැඩියා වියදම් ලෙස සලකන්නේ නැහැ. එතකොට අපි කරන්න ඕනේ මේ දාලා තියෙන අලුත් වැඩියා වියදමක් විදිහට වියදමෙන් අයින් කළා මෝටර රථ වත්කමට එකතු කරනවා. හරි. එහෙමනම් ලියන්න එකේ දිත්ත සරහන මෝටර රථ අලුත් වැඩියා ගිණුම බැර මෝටර රථ අලුත් වැඩියා ගිණුම බැර මෝටර රථ අලුත් වැඩියා ගිණුම බැර මෝටර රථ ගිණුම හර හරි. පියසේන සමාගමෙන් 8000ක භාණ්ඩ ගැනුම් ජර්නලයේ දෙවරක් සටහන් වීම. පියසේන සමාගමෙන් ණයටගත් 8000ක භාණ්ඩ ගැනුම් ජර්නලයේ දෙවරක් සටහන් වීම. ගැනුම් ජර්නලයේ තුල දාලා දෙපාරක්. ගැනුම් ජර්නලයේ තුල දාලා දෙපාරක්. ඒතර කොපි කොහොමද කරන්නේ? පියසේන සමාගමෙන් ණයටගත් 8000ක භාණ්ඩ ගැනුම් ජර්නලයේ තුල දෙවරක් සටහන් වීම. ගැනුම් ජර්නලයේ දෙපාරක් දැම්ම කියන්නේ උපයෝගී පොතක දෙවරක් සටහන් වෙලා උපයෝගී පොතේ දෙපාරයි කියලා කියන්නේ ලෙජරේ තුලත් දෙපාරයි. මෙන්න මේ උපයෝගී පොත තුල දෙපාරක් දාලා 8යි 8යි කියලා. එහෙමනම් ලෙජරේ තුලත් දාලා තියෙනවා මේක දෙපාරක්. ලෙජරේ තුලත් දාලා තියෙනවා දෙපාරක්. මොකද්ද ලෙජරේ තුල දාලා තියෙන දෙපාර? භාණ්ඩ ණයට ගැනුම් ගිණුම ණය හිමි ගිණුම. දිත්ත සරහන ගැනුම් ගිණුම හර 8යි 8යි ණය හිමි බැර 8යි 8යි. දෙවරක්. එහෙනම් අපි එකපාරක් මේක එහෙමනම් ගැනුම් ගිණුමේ මේකට අයින් කරන්න නම් බැර කරන්න ඕනි 8ක්. මේකට අයින් කරන්න නම් හර කරන්න ඕනි 8ක්. නිවැරදි කිරීමේ ජර්නල් සටහන ලියමු. කොහමද ලියන්නේ? ණය හිමි පාලන ගිණුම හර 8යි ගැනුම් ගිණුම බැර 8යි. ණය හිමි පාලන ගිණුම හර 8යි ගැනුම් ගිණුම බැර 8යි. ණය හිමි පාලන ගිණුම හර 8යි ගැනුම් ගිණුම බැර 8යි. ඊළඟට ණයගැතියෙකු චන්න පෙරේරාගෙන් ලද 1000ක් චන්න සිල්වාගේ ගිණුමේ සටහන් වීම. තනි තනි ගිණුම් තියෙන්නේ පොදු ලෙජරේද උපලෙජරේද? තනි තනි ගිණුම් තියෙන්නේ උපලෙජරේ තුල. එහෙනම් ලියන්න එතනින් උපලෙජරේ වරදකි. උපලෙජරේ වරදකි. උපලෙජරේ වරදකි.
ඒවා නිවැරදි කරන්නේ. ඊළඟට ආපසු යැවුම් ජර්නලයේ එකතුව 1000ක් වැඩිපුර එකතු කර ඇත. ආපසු යැවුම් ජර්නලයේ එකතුව 1000ක් වැඩිපුර එකතු කර ඇත. ආපසු යැවුම් 1000ක් වැඩියෙන් එකතු කරා කියලා කියන්නේ මෙන්න මේ ජර්නලය. ආපසු යැවුම් ජර්නලය 1000ක් වැඩියෙන් එකතු කළා. ආපසු යැවුම් වල අගය 1000ක් වැඩි. ආපසු යවන්නේ මොනවද? ආපසු යවන්නේ ගත්තේ භාණ්ඩ. ආපසු යවන්නේ ගත්තේ භාණ්ඩ. එතකොට රූල් කරන්න ඕනි. රූල් වෙනවා ගිණුම් දෙකක් ආපසු යවුම් වලට අදාළ. ගත්ත භාණ්ඩ තියෙන්නේ ණයහිමි ගිණුමි. ණයහිමි පාලන ගිණුමි. ආපහු යවන එකට ගිණුමක් බිහි වෙනවා ආපසු යවුම් ගිණුම. ගැනුම් දාන්නේ ණයහිමි ගිණුමේ බැර පැත්තේ නම් ගැනුම් හර ණයහිමි බැර ආපසු යවනකොට ණයහිමි පාලන ගිණුම මොනවා වෙන්න ඕනේද? ආපහු යවනකොට ණයහිමි පාලන ගිණුම හර වෙන්න ඕනේ. ආපහු යවනකොට ණයහිමි පාලන ගිණුම හර කරන්න ආපසු යවුම් කියලා එකයි වැඩිපුර එකක් දාලා මෙයාලා කරලා තියෙන වැඩිපුර එකක් දාලා ආපසු යවුම් ගිණුමටත් බැර කරලා තියෙනවා වැඩිපුර එකක් ණයහිමි කියලා. මේ වැඩිපුර එක අයින් කරන්න එපා නේද? වැඩිපුර දාපු එක අයින් කරන්න. කොහොමද අපි අයින් කරන්නේ? වැඩිපුර දාපු එක අයින් කරන්නේ මෙන්න මේක අයින් කරන්න නම් බැර කරන්න ඕනි 1000යි. මේක අයින් කරන්න නම් හර කරන්න ඕනි 1000යි. එහෙනම් ditth සරණ ලියමු. ditth සරණ ණයහිමි පාලන ගිණුම බැර 1000යි. ආපසු යවුම් ගිණුම හර 1000යි. යන්න පොදු ජෝයන් එලියන් ditth සරණ ආපසු යවුම් ගිණුම හර 1000යි. ආපසු යවුම් ගිණුම හර 1000යි. ණයහිමි ගිණුම බැර 1000යි. ණයහිමි ගිණුම බැර 1000යි. ආපසු යවුම් ගිණුම බැර 1000යි. ණයහිමි ගිණුම බැර 1000යි. හරි. ඊළඟට යන්ත්‍ර ගිණුමේ හර පැත්තේ එකතුව ලක්ෂයක් අඩුවෙන් දක්වා තිබීම. යන්ත්‍ර ගිණුමේ හර පැත්තේ එකතුව ලක්ෂයක් අඩුවෙන් දක්වා තිබීම. යන්ත්‍ර ගිණුමේ හර පැත්ත 100ක් අඩුවෙන් දාලා. ඒක අපි කොහොමද දාන්නේ? යන්ත්‍ර ගිණුමේ හර පැත්ත යන්ත්‍ර ගිණුම මෙන්න තියෙනවා. යන්ත්‍ර ගිණුමේ හර පැත්ත මෙන්න මේ පැත්ත 100ක් අඩුයි නම් අපි මොකද කරන්න ඕනේ මේ පැත්තට? දාන්න ඕනේ 100ක්. යන්ත්‍ර ගිණුමේ හර පැත්ත 100ක් අඩුයි නම් යන්ත්‍ර ගිණුමට හර කරන්න ඕනේ 100ක්. වෙන කොහෙවත් අඩුයි කියනවද? නෑ වෙන කොහෙවත් අඩුයි කියන්නේ නෑ. වෙන කොහෙවත් අඩුයි කියන්නේ නැත්නම් ගිණුම මොන ගිණුමද? අවිනිශ්චිත ගිණුම බැර 100යි. හරි. එහෙනම් ලියන්න වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන. යන්ත්‍ර ගිණුමේ හර පැත්ත අඩු නිසා යන්ත්‍ර ගිණුම හර 100යි. යන්ත්‍ර ගිණුම හර 100යි. අවිනිශ්චිත ගිණුම බැර 100යි. යන්ත්‍ර ගිණුම හර 100යි. අවිනිශ්චිත ගිණුම බැර 100යි. යන්ත්‍ර ගිණුම හර 100යි. අවිනිශ්චිත ගිණුම බැර 100යි. හරි. ඊගාවට විදුලිය ගිණුමේ ශේෂය 9700ක් ශේෂ පිරික්සුමට 7900ක් ලෙස උපුටා ගැනීම. විදුලිය ගිණුමේ 7900ක් විදුලිය ගිණුමේ 7900ක් විදුලිය ගිණුමේ 9700ක් ශේෂ පිරික්සුමට 7900ක් ලෙස උපුටා ගැනීම. හරි. මේක ශේෂ පිරික්සුමේ වැරදි නිවැරදි කිරීමක්. ශේෂ පිරික්සුමේ වැරදි නිවැරදි කරන්නේ කොහොමද? ලෙජරය ළඟට තමයි ශේෂ පිරික්සුම තියෙන්නේ. ශේෂ පිරික්සුම කියන්නේ ගිණුමක් නෙවෙයි ප්‍රකාශනයක්. හොඳට අහගන්න ළමයි. හරි. ලෙජරය හැදුවට පස්සේ තමයි ශේෂ පිරික්සුම අපිට හම්බ වෙන්නේ. ශේෂ පිරික්සුම කියලා කියන්නේ ගිණුමක් නෙවෙයි ප්‍රකාශනයක්. මේකෙදි ලෙජරය උපයෝගී පොතත් නිවැරදි, ලෙජරයත් නිවැරදි, ශේෂ පිරික්සුම වැරදි. එහෙනම් ලෙජරය තුල අවුලක් නැහැ, ශේෂ පිරික්සුමේ තමයි අවුල තියෙන්නේ. එහෙනම්
ශේෂ පිරික්සුමේ වැරදි කරන්න කොහොමද? මෙහෙමයි ශේෂ පිරික්සුමේ වැරදි කරන්නේ. මෙතනදී ගිණුමක් බලපාන්නේ. මෙතනදී ගිණුමක් බලපාන්නේ. නමුත් ශේෂ පිරික්සුම සමාන වෙන්නේ. මට කියන්න 9700ක් දාන්න ඕනේ එක ශේෂ පිරික්සුමේ 7900ක් විදිහට දාපුවම වෙනස කීයක් එනවද කියලා? කැලේකින් ගහලා ටක් දාලා chat එකට දාන්න කීයක් එනවද? කියලා 800 1800ක වෙනසක් එනවා. 1800ක වෙනසක්. අන්න ඒ 1800 කොහොමද අපි දාන්නේ? මේකේ කියනවා විදුලි ගිණුමේ ශේෂය. විදුලි ගිණුමේ අවුලක් නැහැ. විදුලි ගිණුම නිවැරදි. මෙන්න බලන්න විදුලි ගිණුමේ තියෙනවා. විදුලි ගිණුමේ තියෙනවා. කීයද 9700 එහෙමම තියෙනවා. විදුලි ගිණුමේ 9700 එහෙමම තියෙනවා. මේක නිවැරදි. නමුත් මේක මේ මිනිස්සයා ලෙජරේට ගන්න. ශේෂ පිරික්සුමට ගන්නකොට. ශේෂ පිරික්සුම මෙන්න තියෙනවා. මේකේ ශේෂ පිරික්සුමට ගන්නකොට මෙයා අරගෙන තියෙන්නේ කීයයි කියලාද? 9700 අරන් තියෙන්නේ 7900යි කියලා දාලා තියෙනවා. ශේෂ පිරික්සුමේ හර පැත්තේ දාලා තියෙන්නේ 7900යි. එහෙනම් ළමයි නිවැරදි කරන්න නම් මේක තවත් හර කරන්න වෙනවා කීයක්ද? 1800. අනිත් සටහන කොයිද? වෙන ගිණුමක වරදක් තියෙනවා. නෑ වෙන ගිණුමක වරදක් නැත්තම් බිහි වෙන ගිණුමේ නම මොකක්ද? අවිනිශ්චිත ගිණුම. එහෙනම් මේකේ අනිත් සටහන යන්නේ අවිනිශ්චිත ගිණුමට. අවිනිශ්චිත ගිණුම తాවකාලික ගිණුම. හරි. එහෙනම් මේක නිවැරදි කරමු. ශේෂ පිරික්සුමට හර වෙන්න ඕනේ 1800ක්. අවිනිශ්චිත ගිණුමට බැර වෙන්න ඕනේ 1800ක්. නිවැරදි කරන්නේ කොහොමද? නිවැරදි කරන්නේ මෙහෙමයි. ශේෂ පිරික්සුම කියන්නේ ගිණුමක් නෙවෙයි. ගිණුමක් නොවන නිසා අපි ශේෂ පිරික්සුම නම් කරන්නේ තිත්තිරි ටිකක් දාලා ලියන්න හර 1800යි. ගිණුමක් නොවන නිසා නම ලියන්නේ. ගිණුමක් නොවන නිසා නම ලියන්නේ. අපි ශේෂ පිරික්සුම කියන එකට දාන්නේ තිත්තිරි ටිකක් දාලා හර 1800. තිත්තිරි ටිකක් දාලා හර 1800. ඊළඟට කොහෙද බැර වෙන්නේ? මෙන්න 1800යි අවිනිශ්චිත ගිණුම බැර 1800. අවිනිශ්චිත ගිණුම බැර 1800. හරි. ඔන්න එතකොට එතනට එනකන් අභ්‍යාසාංක 3ට එනකන් සම්පූර්ණයෙන්ම අපි අද කතා කරලා ඉවරයි. එහෙනම් ළමයි මේ දවසේ මේ මොන ප්‍රශ්නයාවත් තමන්ලා හරියට වැඩ ටික කරන්න ඔයාලගේ විභාගයේ අදාළ කාලයට අදාළ විදිහට තියෙනවාමයි. හරියට වැඩ කරන්න. ගෙදරදී පිස්සු කෙලින්න එපා. හරියට ගැම්මෙන් අර පන්තියේදී වැඩ කරා වගේම ගෙදරදී කරගෙන යන්න. අපි මේ විදිහට වැඩ ටික ඔක්කොම ඉස්සරහට කරගෙන යනවා. එතකොට ඔයාලගේ හෙට තියෙනවා උදේ පාන්දර මුල ඉඳන් පන්තිය. හෙට උදේ 8 ඉඳන් 10 වෙනකන් ගිණුම් කරන ක්‍රියාවලිය කොට කරනවා. අනිද්දා හෙට උදේ 8 ඉඳන් 10 වෙනකන් තියෙනවා ඒක. ඊළඟට 10:00 ඉඳන් 12:00 වෙනකන් ඔයාලගේ පේපර් ක්ලාස් එක තියෙනවා. යාළුවෝ ඉන්නවනේ යාළුවන්ටත් කියන ඕනම කෙනෙක්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට සමුදා තියෙනවා ස්පීච් ක්ලාස් එක. ඒකේ මූල්‍ය ප්‍රකාශන ගැළපෙන ඉස්සරහන් කරනවා. හරි. එහෙමනම් අදට පන්ති ඉවරයි. හොඳට හරියට වැඩ ටික කරන්න.